උතුරා යන මොහොතේ අලුත් අවුරුද්දේ පළමු මෙත්නෙත් පාමුල වැඩසටහන ආරම්භ කරන්නට. ඊයේ සන්ධ්‍යාවේ ඉඳලා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන භූමියට ජනී ජනයා එකතු කරගෙන ඒ වගේම කොවිඩ් වසංගතය නිසා ඇති වී තිබෙන විපාකයන් හඳුනාගෙන සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් බොහොම ගෞරවනීය පින්කමක් අපි සිදු කළේ. ඒ පින්කමත් සමග රටට ආශිර්වාද කරන්නට, ලෝකයට ආශිර්වාද කරන්නට, අපේ ශ්‍රාවකයන්ට ආශිර්වාද කරන්නට අපට අවකාශ ලැබුණා. ඉතින් මේ ආශිර්වාදය පෙරදරි කරගෙන පිරිත් සූත්‍ර දේශනා ශ්‍රවණය කරන මෙත්නෙත් පාමුල ආරම්භ කරන මොහොතේ සැලවින්ම තවත් ජීවිතයට ආශිර්වාදයක් තමයි මෙත්නෙත් පාමුල. ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතන අධිපති වහන්සේ පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේ ඔබට හෘදයාංගම ආශිර්වාද කරන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක්. උන්වහන්සේට අද අපි සුපුරුදු විදියට මැරියුම් කළා. මෙත්නෙත් පාමුලෙන් ඔබේ ජීවිත සනසවාලන ඒ මෙත් සිසිල ධර්ම සිසිල බෙදා දෙන්නට වගේම ආශිර්වාද කරන්නට. ඒ උතුම් වූ දහම් පණිවිඩය ලෝකයට ගෙන යන්නට අදත් දායකත්වයේ දරනවා කඩවත පහළ කරගහමුණ අංක 125 සීනිවසේ පදිංචි දීප්ති රේණුකා විජේසූරිය මහත්මිය පසුගිය ජනවාරි 1 වෙනිදා උපන්දිනයේ යෙදුණු ඇය මේ ධර්ම දානීය ලෝකයට දෙන කරමින් බලාපොරොත්තු වෙනා වූ සියලු යහපත් ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් ගෞරවනීය මහා සංඝරුවන ඒ වගේම මෙහෙණින් වහන්සේ ප්‍රධාන කොටගත් මේ මෙත්නෙත් පාමුල අන සම සිත් තුළ පවතිනා වූ ඒ උතුම් වූ යහපත් වූ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වන වර්ෂයක් එළඹේවා ඔබට. ඒ සඳහා මේ දහම් ආශිර්වාදය සැබවින්ම ජීවිතයේ ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හමුදුරන් වහන්සේට ආරාධනා කරනවා මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. තුනුරුවනේ අනන්ත සෝවිසි ගුණානුභව බලයේ ආශිර්වාදයේ බැඳ අභිනව වර්ෂයක ඔබ අප හමු වෙන පින්වන්ත වූ සුන්දර වූ නිමේෂය ආරම්භ කරන්නට අපට අදත් හෙටත් නිරතුරුව ආශිර්වාද කරන ලෝතර සද්ධර්ම රුචිකත්වයෙන් පිරුණු සිත් ඇති අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම සමූහයට ඇරයුම් කොට මේ වර්ෂයේ පුරාවටත් ඔබ හා මා සමග රැඳෙන්නට ඒ අප්‍රමාණ දිව්‍ය සමූහයට ආරාධනා කිරීම වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේවතා ආරාධනාවට දැන් එක්වෙමු. බුදු ගුණ දරාගෙන හදවත තුල තුටිනා සනසුම ලබන දේදුනි සසුනේ පෙමිනා බුදු සව්වන් රකින දෙවිඳුනි මෙත් සිටිනා තව දුරටත් වඩිනෝ දම් ගඟුලේ පිහිනා සග්ගේ කාමිත රූපේ ගෙරිසිකර තතේ චාන්තලික්කේ විමානේ දීපේරට්ටේට ගාමේ තරුවන ගහනේ ගේහවත් තුම්හි කෙත්තේ බුම්මාචායන්තු දේවා ජලතල විසමේ යක්ක ගන්ධබ්බනාගා තිත්තන්තා සම්තිකේදන් මුනිවර වචනං සාධෝමි සුනන්තු
ඔබේ මගේ දිවියට සදා සරණති ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ කඳට අපගේ নমස්කාරය වේවා මාගේ নমස්කාරය වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි බුද්ධ අභිවන්දනාවට සිත ගත වදන සමුපේත කරමු. මගපල සුවය තුල අමනිවනම සොයනා බුදු සවුවන් වැඳෙන බුදු සසුනේ තොටේනා කරුණා දැන වඩවානිපි මෙත් හදිනා වැඩ සිටි බුදුරදුන් වැඳගන්නිමි බැතිනා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තයෝ මේ භික්ඛවේ පුංගලා සන්තෝ සංවිද්ධමානා ලෝකස්මින් කතමේ තයෝ නිරාසෝ ආසංසෝ විගතාසෝති. සදහවත් වාසනා ගුණයෙන් තමහද සංතානයේද සෝභාමත් කරගෙන ලෝක සත්වයාගේ හදවත් මගේ හද මණ්ඩල මෙන්ම දහම් ගුණයෙන් සෝභාමත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ලොවට දහම් සිසිල බෙදා හදා දෙන සම්බුද්ධ ශ්‍රාවක ගරු කටයුතු පරම පූජනීය මහා සංඝරත්නයන් අපට ආශිර්වාද පූර්වාංගම අවසරය වේවා කියලා අපි ප්‍රථමයෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සසන් කෙතෙහි ගරුතර මහා සංඝරත්නය මෙන්ම මහත් මෙහෙවරක් සිදු කරමින් තම ජීවිතය මේ වර්ෂයේ පුරාවටත් සසන් කෙතේ සෝභමානත්වයේ වෙනුවෙන් කැප කරමින් යන අධිෂ්ඨානයෙන් ක්‍රියාත්මක වෙන පූජනීය ගරු කටයුතු මෙහෙණින් වහන්සේලා ප්‍රධාන කරගත් එබඳු ඕම ප්‍රාර්ථනාවකින් ශාසන සෝබනත්වය වෙනුවෙන් සකීය ධනය, සකීය ශ්‍රමය, සකීය කාලය වෙන් කරන්නට අපකපව ක්‍රියාත්මක වන වාසනාවන්ත ධර්මකාමී ධර්ම ශ්‍රාවක ශ්‍රාවිකා ලක්වැසි ලෝවැසි බෝධිසත්ව ගුණෝපේත පින්වත්නි, මේ වර්ෂයේහි ඔබ අප මුණ ගැහෙන ප්‍රථම ඉරුදින උදෑසනයි මේ net පාමුල සිසිල බෙදහැරි. මගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණයෙන් සිසිල්ලුණු හද මණ්ඩලය තුළ සාරා සංකීය කල්පලක්ෂයක් ආසන්න පාරමී වශයෙන් ඒ වගේම ඊට බොහෝ දුර කල්පරාසයක් පුරාවට කාය ප්‍රනිධානය, වාක් ප්‍රනිධානය, මනෝ ප්‍රනිධානය කියන බුදු බව වෙනුවෙන් ත්‍රිවිධ ద్వාරය කැප කරමින් සමස්ත ජීවිතේම පාරමිතා ධර්ම පූර්ණේ වෙනුවෙන් කැප කරමින් ගත කළ උතුම් ජීවිතයේ අරමුණ බවට පත් වුණු ඒ අරමුණ සාධනය කරගන්නට වෙරදරාපු හැම මොහොතකම ගොනු වුණු උතුම් ධර්ම ශක්තියයි තථාගත ධර්මයේ වශයෙන් සම්බුදු හද මණ්ඩලය ලැබුණේ. ඒ දීර්ඝ කාලීනව ගොඩනගාගත්තු ආධ්‍යාත්මික ශක්තියේ උදාර ප්‍රතිඵලය අපට එදා ඉසිපතනේ මිගදාය පුණ්‍ය භූමියේදී සඳහම් ගඟුලක
ආරම්භක දියසීරාව හැටියට ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවෙන් අපේ ශ්‍රවණක අපේ හදමණ්ඩල තුල රැඳීම ආරම්භ වුණා. අදත් මේ වර්ෂයේ ආරම්භ කරන මොහොතේ පින්වත් ඔබ අප හැමදෙනාම තවත් වාරයක් ඒ සඳහන් ගඟුල තුල ජීවිතය හොවාගෙන ජීවිතේ ඇතිවෙන හැම ශෝක සංතාපයක්ම ඔගේම ජීවිත ගමනේ ඇතිවෙන හැම සොම්නස්සාගත අවස්ථාවක්ම මේ ධර්මයේ සිසිලසින් නිවා සනහන් ගන්නවා කියන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ එළඹෙන ඉදිරි කාල පරාසය මේ වර්ෂයේ දෙසැම්බර් මාස 31 වෙනිදා වන විට අධ්‍යාත්මික අර්ථ ධර්මයන්ගේ පෝෂණය නිබ්බාන ධාතුහි පරම සෝය තුලින් සුඛිතතර වීමට අවශ්‍ය කරන ශක්තියක් ලබා ගන්නවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ධර්ම දේශනාව සඳහා අපේ අවධානය යොමු කරන්නේ. එවැනි මහා ප්‍රතිලාභයක් ඔබට මට උදාපත් කරන්නට එක පැත්තකින් ශාසනික තිළිණයක් තව පැත්තකින් නව අවුරුද්දේ තිළිණයක් වශයෙන් අපට තිළිණ කරන්නට අද ඊටාම ගෞරවයෙන් ආදරයෙන් දායකත්වයේ දරන පින්නතුල්ලාට අපේ කෘතවේදී පුණ්‍ය අනුමෝදනාව පිරිනමමින් ඒ දායක පින්නතුල්ලා පිළිබඳව අපි සැකෙමින් මේ වෙලාවේ සිහියට නගාගත යුතුයි. කඩවත පහළ කරගහමුණ අංක 125න් C දරණ නිවසේ පදිංචි දීප්ති රේණුකා විජේසූරිය පින්වත් මහත්මිය ඇතුළු කුලවංශයේ සම්බුදු පිරිසයි අද දවසේ දායකත්වයට එකතු වෙන්නේ. පසුගිය ජනවාරි 1 වෙනිදාට යෙදුණු ඇගේ ජීවිත ගමනේ 60 වෙනි ජන්මදිනය නිමිත්තෙන් ආශිර්වාද කරගන්නටයි විශේෂයෙන් මේ උසස් බලාපොරොත්තු. මේ රට වෙනුවෙන් තිළිණ කළ මෙහෙවර නිවාවට පත්කොට විශ්‍රාම ගන්නා මොහොත. එහෙම බාහිර වශයෙන් විශ්‍රාම ගත්තට මොකද හරියටම වැඩ පටන් ගන්න ලැබෙන වෙලාව තමයි මේ 60 අවුරුද්ද කියලා කියන්නේ මට හිතෙන විදිහට. හේතුව සාමාන්‍යයෙන් කෙනෙක් විශ්‍රාම ගන්නේ දැන් ඉතින් නිවාඩු පාඩුවේ ඉන්න ඕන කියලා හිතන්නේ. නමුත් අපේ රටේ විශ්‍රාම ගන්නේ තිබ්බට වඩා වැඩි වැඩ කොටසකට අත ගහන්න තියනවා කියන අවබෝධය ඇතුව කියන එක පින්නතුලට අමුතුවෙන් කිව යුතු නැහැ. හේතුව දැන් දරුවෝ බලාගෙන ඉන්නවා දරුවන්ගේ දරුවෝ බාර දීලා. ඒ වගේම ගෙදර ඒ දරුවෝ බලාගෙන ඉන්නවා අම්මා ගෙදර මුරට පෙළලා. තාත්තා ගෙදර මුරට පෙළලා. ඔවුන්ගේ ලෝකය තුල ඉසුරු තරන්නට යන ගමන සඳහා ලොකු ආධාරයේ ශක්තියක් අම්මගෙන් තාත්තගෙන් ලැබුණා කියලා ඒ ආධාරයේ ශක්තිය දෙපැත්තකින් ලැබෙනවා. එකක් දැන් ඉතින් තව 30 දවසක් කරනකොට විශ්‍රාමයට මොකද ලැබෙනවා. ඉතින් ඒ නිසා ප්‍රයෝජන ගොඩාක්යි. හැබැයි දීප්ති රේණුකා විජේසූරිය පින්වත් මෑණියනි ඔබතුමිය වගේම මේ වෙලාවේ ඒ වයස් කාණ්ඩය තුල ජීවිතයේ අරුත සොයන පින්නතුල්ලා අඳුනාගත යුතු වැදගත්ම කාරණේ තමයි 60 අවුරුද්ද කියලා කියන්නේ වැඩිපුර තමා වෙනුවෙන් වැඩ පටන් ගන්න ඕන කරන අවුරුද්ද. ඉතින් මම ආශිර්වාද කරන්නේ තමා වෙනුවෙන්. ඒ කිව්වේ තමන්ගේ ජීවිත පැවැත්ම වෙනුවෙන්ද? නැහැ. තමන්ගේ සසර පැවැත්ම වෙනුවෙන්ද? ඒත් නැහැ. තමන්ගේ නිවනේ ඉලක්කය සපුරා ගැනීමට ස්ථිර වශයෙන් ජීවිතයකින් ලැබිය යුතු අර්ථලාභය මේ වෙනකල් ලබා ගන්න බැරි වුණා නම් ඒ කිව්වේ අවම මට්ටමින් සෝවාන් මාර්ග ධර්මය. ඇයි ඒක ලබා ගන්න අපට කාලය නැහැනේ. අපට නිවාඩු ලැබුණම කරන්න විදියක් හදා ගන්න ඕන කියලා හිත ඉන්නකොට දැන් ඔන්න නිවාඩුව උදාපත්. දැන් නිවාඩුව උදාපත් වෙච්ච නිසා අපිට පුළුවන් අපේ ජීවිතේ වැඩ පටන් ගන්න. මම මේ කතා කරන්නේ විශ්‍රාමය නැත්තන් සඳහා පමණක් නෙමෙයි. දැන් මේ අලුත් අවුරුද්දක ආරම්භක ඉරුදින කිව්ව අපි මොන ගන්නේ. ඒ නිසා අපි හැමදෙනාට මේ එළඹුණේ එක්තරා මට්ටමක අලුත් අවුරුද්දක් කියලා අපි සැමරුවාට අපි මේ ලෝකයේ උපත ලබාපු දවසේ ඉඳලා ගෙවිච්ච කාලවලින් තවත් අපිට අහිමි වෙගෙන යන ගෙවිගෙන යන කාලයක්. ඒ වගේම ඉදිරියේ තියෙන ගෙවන්නට තිබෙන කාලයක්. ගෙවි ගිය කාලය වුණත් ගෙවන්නට තිබෙන කාලය වුණත් පින්වත් ඔබට මට තියෙන එකම සාධකය. ඒ තමයි ගෙවීම. හඳුනා ගන්න තියෙන අදහස තමයි ගෙවීම. ගෙවීම කියනකොට තව වචනයක් ක්ෂය වීම.
කුමක්ද ෂය වෙන්නේ? කාලේ ෂය වෙනවා. කාලේ ෂය වීම නවත්තන්න බෑ. කාලේ ෂය වීම නවත්තන්න බැරුව විතරක් නෙමෙයි. මේ ජීවිතයගේ ෂය වීම අපට මේ වර්ෂයේ පසුගිය වර්ෂවල වගේම නවත්තන්න බෑ. දැන් අපේ කය වයස කුමක් වුණත් දැන් මේ ගෙවි යනවා. විශේෂයෙන් අවුරුදු 50න් පිටට පැමිණිච්ච අයගේ ශරීරයේ වේගයෙන් ගෙවි යනවා. ඒ වගේම සාමාන්‍ය මතක ශක්තිය වේගයෙන් ගෙවි යනවා. ඒ වගේම නිරෝග ශක්තිය වේගයෙන් අපට අහිමි වෙගෙන යනවා. නිරන්තරයෙන් අපි ප්‍රතිකර්ම මත පිළියම් මත යාන්ත්‍රමට ශරීරයේ වාස්තු කරගෙන වත්තක් කරගෙන ක්‍රියාත්මක වෙනවා. මේ වර්ෂය අවසන් වෙනකොට අපි තිබුණාට වඩා ශරීරයෙන් ක්ෂය වෙනවා. ඒ නිසා මේ නාම රූප දෙකෙන්ම ක්ෂය වීගෙන යන ජීවිතය වඩාත් උත්තරණේන අප්‍රමාදේන සංයමේන ධමේනච දීපං කෛරාත මේ දහවියං ගෝණාභි කීරති. අපට වැදගත් වැඩ කොටසක් තියෙනවා කරන්න. ගත හොඳටම දුබල වන්නට පෙර මතකය හොඳටම හීන වන්නට පෙර වර්ෂ ආරම්භයේ ඉඳලා ජීවිතේ සරස්පක් හදා ගන්න ඕන කොයි වයස් කණ්ඩායමක හිටියද? මගේ ජීවිතේ මම දැන් සමබරව හොඳ කලමනාකාරීත්වයකින් හොඳ තුලනාත්මක අවබෝධයකින් මගේ ජීවිතේ පවත්වාගෙන නෙලාගත යුතු තුම් ආධ්‍යාත්මික ඵලය නෙලාගත යුතුයි කියන අවබෝධය ඇති කරගන්න ඕනේ. ඒක කාගේ ප්‍රධාන අරමුණ බවට පත් වුණාට කමක් නැහැ. ඒ අරමුණ ඉෂ්ට කරගන්නට අවුරුද්දේ මුල්ම කාර්තුව 4 මාසෙ අපි කැප කරගත්තොත් ඉතිරි කාල පරාසය තුළ අපිට මොකෙන් මොකක් වෙයිද කියලා නිශ්චිත නැහැ පින්වත්නි. අපි කවුරුත් අවුරුද්ද ආරම්භ කරන්නේ සුබ ප්‍රාර්ථනා කරගෙන තමයි. නමුත් අපට පේනවා කොරෝනා වසංගතය වෙන එකත් අපි අපේක්ෂා කළ එකක් නෙමෙයි. දැන් අවුරුදු කිහිපයකට පෙර අපි හිතුවේ 34 වසරක මහා යුද බියෙන් ලෝකේ ගැලවුණාම අපි හිතුවා දැන් ඉතින් අපට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. අපට දැන් නිදහසේ හැසිරෙන්න පුළුවන්. අපට දැන් නිදහසේ කටයුතු කරන්න පුළුවන්. නමුත් පහුගිය වර්ෂයේ අපට කොයිතරම් බිහිසුණු අත්දැකීම් වලට මුහුණ දෙන්න සිදු වුණාද? පළවෙනි රැල්ලේ කියන එක අවසන් වුණාම අපි හිතුවා දැන් ඉතින් වැඩේ ඉවරයි. දැන් ඉතින් අපිට ආයෙත් සහන. දැන් බලන්න ආයෙත් ගිය අවුරුද්දේ අගභාගයේ එනකොට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණේ කොයිතරම් ඛේදනීය තත්යකටද කියලා. ඒක සමස්තයක් වශයෙන් ගත්තම රටේ නැත්තම් ඊළඟට ඔබ ඔබේම හදවතට කතා කරලා දැන් බලන්න. ගෙවුණු අවුරුද්ද කෙරෙහි අවධානය යොමු කරගෙන ඉන්නකොට ඔබ ගිය අවුරුද්දේ මේ ජනවාරි මාසේ මේ පළවෙනි දෙවනි තුන්වෙනි දවස් කිහිපය තුල කොයිතරම් බලාපොරොත්තු හිතේ ගොඩනගා ගන්න ඇද්ද? ඒ බලාපොරොත්තු වැල්ලේ දනු මාලිගාවගේ කොච්චර සුණු විසුණු වෙලා යන්නේ නැද්ද? ගිය අවුරුද්දේ මැද භාගයට එනකොට. ගිය අවුරුද්දේ මුල තිබිච්ච නිරෝගීකම ඔබට තිබුණා. බාහිරින් පවත්වපු සහසම්බන්ධතාවන් පවත්වගෙන යන්න ඔබට අවස්ථාව තිබුණා. කොච්චරනම් අමාරුකම් බැරිකම් අහිමිවීම හිමිවීම අතරත් සිද්ධ වෙන්නට ඇති. අතරින් අතර. නමුත් අහිමිවීම වැඩියෙන් සිද්ධ වුණා නොවේද කියලා හුවොත් එහෙමයි අපි හඳුනන කියලා උත්තරයක් දෙන්නේ. එහෙනම් මේ වර්ෂේ මා හැමදාම සුපුරුදු ලෙස දුන්න පරිවිඩය තමයි අවදානමට සූදානම් වෙන්න. අපිට මේ අවුරුද්දේ දෙවනි කාර්තුවට එනකොට තුන්වෙනි කාර්තුවට එනකොට ඒකාන්තයෙන් ලෝක ස්වභාවයට අනුරූපව ගත්තත් අපට බැරිකම් වැඩි වෙගෙන එනවා. රෝගී තත්ත්වයන් දවසින් දවස උත්සන්න වෙගෙන එනවා. එවිතර ආත්ම ශක්තියකින් හැබැයි අනිත්‍ය දිහා බලන්න ඕන. අනිත්‍ය දිහා බලන්නේ ශෝකතවුල් හෙලන්නට නෙමෙයි. ඒ අනිත්‍ය ළඟ මනසින් අද වැටෙන්නේ නැතුව, කයින් අද වැටෙන්නේ නැතුව ආත්ම ශක්තිය ප්‍රබල ලෙස ගොඩනගාගෙන ජීවිතයට මුණ දෙන්නයි. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මම ජීවිතයක බලාපොරොත්තු ලෞකික වශයෙන් වේවා ලෝකෝත්තර වශයෙන් වේවා ඉෂ්ට කරගෙන ඉදිරියට යන ගමනේදී මොනතරම් බිහිසුණු බාධක තමන් ඉදිරියට ආවා. හරියට ශක්තිමත් කරගත්තම හිත ඇතෙක් බටදඬු ගොඩක් වනසාදාන්නක්සේ බොහොම පහසුවෙන් ජීවිත ගමනට එන පලිබෝධ මතුමත්තේ ඔබට සුළු විසුණු කරගෙන ඉදිරියට යන්න හැකියාව තියෙනවා. ඒකට ශක්තිය තියෙන්න ඕන ගතේ නෙමෙයි හිතේ තියෙන්න ඕන.
හිතේ තියෙන ශක්තියට කියන්නේ ධම්ම ධාතු කියලා. හිතේ තියෙන අරමුණු ළඟ ඇද වැටෙන්නේ නෑ මම ජීවිත ගමනේ බලාපොරොත්තු නවත්ත ගන්නේ නෑ මම ජීවිත ගමනේ එන චිත්ත පීඩා කාය පීඩා සියල්ල විඳතරාගෙන ඉදිරියට යනවා කියන හැඟීම ඇති කර ගන්නකොටම මුල් පියවරේදී මේකට කියන්නේ ආරම්භ ධාතුව කියලා. ඊළඟට ඒ ආරම්භ ධාතුව දැන් කවුරුත් මේ අවුරුද්ද ආරම්භ කරපු ජනවාරි 1 වෙනිදා පාන්දර නැගිටින්න ඇති. ගිය අවුරුද්ද දෙසැම්බර් මාස 31 කරන ගෙවල් දොරවල් සුද්ධ පවිත්‍ර කරලා ජනවාරි 1 වෙනිදා උදේට නෑ කියන්න බෑ කියලා ලුණු කැටේ ඉඳලා ගෙදර කුස්සිය අඩුපාඩුකම් අමසමියන් දෙන්න හොයලා බලලා තරුවන්ට පුතේ පොත් අල්මාරිය අස් කරගන්න පොත් මේසය අස් කරගන්න කාමරය අස් කරගන්න නිදර අදහදාගන්න ජනවාරි 1 වෙනිදා උදේට හරිය ලස්සනට පිළිපුන් මුහුණින් නැගිටලා කවුරු සන්තෝෂෙන් එකිනෙකාට ආශිර්වාද කරගෙන කටයුතු ආරම්භ කරමු කියලා කියන්නේ. ඒ විදිහටම ජනවාරි 1 වෙනිදා භාග වෙලාවට ඔබ හැබැයි දෙසැම්බර් මාස 31 වෙනිදාට රාත් 12 1 විතරකම් ඇහැරලා ඉන්නේ. බැලුවම වැඩිපුරම නිදි කියන්නේ ජනවාරි 1 වෙනිදා කියලා කිව්වක් කමන්නේ. කොහොම වුණත් ලොකු බලාපොරොත්තු ගොන්නක් ඇතුව ඔබ ජනවාරි 1 වෙනිදාට දැන් දවස ආරම්භ කරලා දවස් දෙකක් ගත වුණා. ආරම්භ ධාතුව හොඳයි. දැන් මේ දින ගණනාව තුළම තිච්ච සිරියාව ගෙදර උදේ පාන්දර අවදි වීමේ ශක්තිය දිගින් දිගටම පවත්වාගෙන යන්නට ඔබ මහන්සි ගන්න ඕනේ. මොකද සමහරට මාර්තු අප්‍රේල් මැයි විතර වෙනකොට ඔන්න අපි ටික ටික ආයෙත් අර පරණ අලස ස්වභාවයටපත් වෙනවා. ආන හදවතේ තියෙන ධම්ම ධාතුව නැත්නම් ආරම්භ ධාතුවෙන් දුන්න පන්නරේ ශක්තිය ඔන්න හීන වේගට යනවා. ඒ පහනක් වුණා දිගටම දැල් වෙලා තියෙන්න ඕන නම් මේ පහනේ තෙල් ෂය වෙනකොට නැවත නැවත තෙල් දාන්න ඕනේ. තිරේ දැවිගෙන කෙටි වේගන එනකොට නැවත නැවත තිරේ යොදන්න ඕනේ. ඔය අපේ ජීවිතේට ආලෝකය නැවත නැවත යොදා ගන්න ඕනේ. නැවත නැවත ශක්තිමත් පන්නරය යොදා ගන්න ඕනේ. ඒස අපේ සදහබර පින්නතුලාට එළවෙන වර්ෂය තුල වඩාත් සවිමත් ජීවිතය ගත කරන්න ඕන කරන මූලික උපදේශ කීපයකට එක්ක ප්‍රථම ධර්ම දේශනාව ආරම්භ කළත් හොඳයි කියලා මම කල්පනා කළේ. පින්වත්නි අපට ගිය වර්ෂයේදී ජීවිතය තුළ මම අහවල් දේ ජයග්‍රහණය කරගත්තා කියලා සම්පූර්ණ ජයග්‍රහණය කරගත්ත දේවල් තියෙනවානේ. ගයක් දොරක් නැතුව හිටපු එක්කෙනාට යාන්තම් හරි ගේ පැලක් හදාගන්න පුළුවන් වුණා. අන්න සතුටු වෙනවා. මට යාන්තම් මටයි කියලා ගේ පැලක් හදාගෙන ගෙට ගොඩ වෙන්න ලැබුණා. කපරාරු කරලා ඉවර කරගෙන බැරුණා. ඒත් කමක් නැහැ. දැන් මටයි කියලා කවුරුත් ඵලයන් කියන්න නැති ගේ පැල කොටයක් තියෙනවා. ඒකට මොකද්ද කියන්නේ? සන්තෝෂයෙන් පින්නන්නේ පරක්කම ධාතුව. ඊළඟට ගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගෙ ලිව්වා. සාර්ථකව මුණ දුන්නා. උසස් විභාගෙ ලිව්වා. සාර්ථකව මුණ දුන්නා. ශිෂ්‍යත්ව විභාගෙ ලිව්වා. සාර්ථකව මුණ දුන්නා. තමන්ගේ දරුවා. අන්න අම්මට එනවා පරක්කම ධාතුව. පරාක්‍රමය. පරාක්‍රමය කියලා කියන්නේ අතිශය සන්තෝෂය. තමන් කරපු කැපවීමට ලැබිච්ච ප්‍රතිලාභ. ඒ නිසා පින්නත් ඔබ දැන් ජනවාරි 1 වෙනිදා පන්සල් ගිහින් ගෙදර බුදු පහන දැල්වලා ඉෂ්ටාරක්ෂක දෙවියන් පින් දීලා මව්ගේ ආශිර්වාද ලැබලා හිතවතුන්ගේ සුබ අලුත් අවුරුද්දක් වේවා කියන ප්‍රාර්ථනාව අහලා ලබාගත්තු මහා පන්නරේ ශක්තියක් තියෙනවා පින්වත්. ඒ ශක්තිය තමා විසින් නැවත නැවත අලුත් කරගෙන ඉදිරියට ගියොත් ඔබට මේ වර්ෂේ මොන බාධක ජීවිතයට ආවත් පරක්කම ධාතුවෙන් ආපස්සට හැරිලා බලලා පුනරාවර්ජනය කරමින් ජීවිතේ අප්‍රමාණ සන්තෝෂයක් ඇති කර ගන්න පුළුවන්. ඒ යන ගමන් මඟ තුලට ජීවිත ගමනේ ධර්මය නිරතුරුව ආදේශ කරගෙන යන ගමනක් වුණොත් ආදේශ කර ගන්න පුළුවන් වුණොත් මිශ්‍ර කර ගන්න පුළුවන් වුණොත් ජීවිතයේ ධර්මයේ අන්න වාසනාවක් පින්වත්නි. පින්වත් ඔබට අර ඇද වැටෙන විද වැටෙන තැනට ධර්මයේ ආරක්ෂාව ලැබෙනවා. ධර්මයේ ආරක්ෂාව බහලා තියෙනවානේ ධර්මයේ රකින්න ධර්මයේ සිංහකේ. එහෙනම් මේ අවුරුද්දේ ජීවිතයේ ඔබේ තේමාව බවට පත් කරගත යුත්තේ ඒක. ධර්මයේ රකින්න හිනකොටට අවවන් මේක ටිකක් අපි ලෞකික පැත්තට හරවලා බලමු. ධර්මයේ කියලා කියන්නේ උපදේශ නෙවෙයිවත්. දැන් මේ කාලේ අපි වැඩිපුර උපදේශ ලබා ගන්න සෞඛ්‍ය අංශේ. ඔන්න කියනවා මුව ආවරණ බලන්න. දෝත විතර පිළිසුදු කරගන්න. මීටරයකටත් වැඩි ප්‍රමාණයක් පුළුවන් නම් හැකිතාක් දුරස්තව ඉන්න. අත්‍යවශ්‍ය කාරණයකට ආවෙන්න සාමූහික ගමන් බිමන් වන්දනා විනෝද ගමන් වලින් පුළුවන් තරම් වැළකීලා ඉන්න. මොකද මේ රෝගයට තවම
පැන් කියනවා කිව්වට තාම හරියටම නිශ්චිත බෙහෙතක් හොයාගෙන නැහැ. ඉතින් ඒ නිසා බෙහෙතක් හොයාගත්තේ නැති රෝග වලට කියන අසාධ්‍ය රෝග කියලා. භයානක රෝග තත්ත්වයක් තුල නම් ඉන්නේ අපිට ඒ වෙනුවෙන් යම් කිසි උපදේශමාලාවක් තියෙනවා ජීවිතේට. ඒ උපදේශමාලාව රැක්කොත් ඒ උපදේශමාලාව විසින් අපිව ආරක්ෂා කරනවා. බලන්නකෝ මේ මොන දේ තිබුණත් අලුත් වෙන්නේ ධර්මයෙන්නේ පින්වත්නි. ධර්මය රකින්න ධර්ම විසින් රැකේ. එහෙනම් උපදේශ ටික රකින්න එක්කන උපදේශ විසින් ආරක්ෂා කරනවා. යමෙකුට මේ රෝගය වර්තමානයේ වැළඳුනොත් ඒකේ ප්‍රධානම වරද තියෙන්නේ අනුන් තුළ නෙවෙයි. තමා තුළ. රෝග බෝ වීමේ පොකුරු නිර්මාණය වීමේ ශක්තියක් නම් ඒකට ආණ්ඩුවට වැඩ වෙන විදිහ හරියන්නේ නැහැ. වරද තියෙන කාලයකට. වරද තියෙන්නේ අදාළ ධර්මයේ තුල ජීවිතය පවත්වන දේ කියලා. එහෙනම් පුද්ගල වගකීමේ කාර්යභාරය පවරන්නේ වගකීම පවරන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ තමන්ටමයි. මේක බුදුහාමුදුරන්ගේ වැරද්දවත් දෙවියන්ගේ වැරද්දවත් කාගවත් වැරද්ද නෙමෙයි. කොයි ආගමකින් කුමන දේ පිළියෙල ගත්තා. ඒ ආගමික නායකවරුන්ට දොස් කරන්නට නරකයි. දෙවියන් විපතක් වුණාම අපි තේරුම් ගන්න ඕනේ ආගමික නායකයෙක් වරද නොවේ. සියලු ආගමික නායකයන් ලෝකෙට බිහි වෙලා දේශනා කරන්නේ මෙන්න මේ ආකාරයට උඹලා ධර්මයේ තුල හැසිරියලා. ධර්මයේ තුල හැසිරෙන්න ධර්මයේ විසින් ආරක්ෂා කරයි. ඒ නිසා ධර්මයේ තුල හැසිරීමේ වගකීම තියෙන ශාස්ත්‍රවලට නෙමෙයි. ශාස්ත්‍රවලට පුළුවන් වෙන්නේ ධර්මයේ හැසිරෙන හැටි කියලා දෙන්න විතරයි. අපට වගකීමක් තියෙනවා ධර්මයේ හැසිරෙන්න. එහෙනම් අපි ධර්මයේ හැසිරෙමින් ඉදිරියට යන ගමනේදී ඔන්න අපට ලැබෙන ආරක්ෂාවේ වගකීම හෝ අනාරක්ෂිත භවයේ අසරණ භවයේ වගකීම හෝ දෙකම අයිති වෙන්නේ ඔබටයි මටයි. ඒ නිසා මේ අවුරුද්දේ අපේ ජීවිතේට යමක් හරි ගියොත් ඒ හරි ගිය දෙයට අනිත්‍යයේ අපෝපකාර ලැබුණයි කියලා කලවුරු සලකන්න ඕනේ ඒක හැබැයි. නමුත් අපිට වැරදුනොත් අහවලා නිසා ජීවිතේ වැරදුනේ කියලා තැනට අනුන්ට ඇඟිල්ල දික් නොකර හැම වෙලාවෙම මේක මගේ අඩුරුහුවක් නිසා සිද්ධ වෙච්ච දෙයක්මයි කියන කාරණාවට තමන්ගේ හිත යොමු කරන්න ඕන. සමහර විට ඔබට හිතෙන්න පුළුවන් මම මේ තරම් හොඳට ජීවත් වෙනවා මට මෙහෙම වෙන්නේ මගේ වැරද්ද නිසා කියලා කියන්නේ කොහොමද? පුළුවන් ප්‍රශ්නයක් එන්නේ. ඔව් ඔබ මේ භවයේ වරදක් නොකරලා වෙන්න පුළුවන්. ඔබට දැන් විපාක විඳින්න සිද්ධ වෙලා තියෙන සමහර සසර වරදක් වෙන්න බැරි කමක්. අපි සංසාර ස්වභාවය කියලා අපි විතර කතා කරනවා. හොඳයි. සමහර කෙනෙකුට ජීවිතේ මේ වර්ෂය තුල යමක් ලැබෙන්න තියෙනවා නම් ඒ ලැබීම හිමි කර ගන්නට නම් ඒ සඳහා අප්‍රතිහත කැපවීමක් කරන්න ඕනේ. හොඳ ආත්ම දමනය කියලා එකක් තියෙනවා. මෙතන ආත්මය කියලා කියන්නේ සිත. बाकी ඔබට උත්හානේන අපමාදෙන්න සංයමයෙන් දමින්නට. හොඳ සංයමයක් හොඳ දමනයක්. හොඳ උත්සාහයක් හොඳ අප්‍රමාදී වීම. හොඳ ධර්මතා හතරක් ගැන මේ කරුණ ටික සරලව ධර්මදේශනා සමාරම්භ හැටියට මතක් කරන්න මගේ පින්නතුලට. එතකොට මම පින්නතුලට උදාහරණයක්ත් කියලා දෙනවා. යම් බලාපොරොත්තුවක් ගොඩනගා ගැනීමට නම් සංයමයක් අවශ්‍යයි, දමනයක් අවශ්‍යයි, උත්සාහයක් අවශ්‍යයි. උත්සාහයෙන් නැති කරගත්ත තත්ත්වය තුළ ඊටාත්ම අවශ්‍යයි අප්‍රමාදී ගුණය. ශාසනයේ තියෙන වටිනාම වරපලේ තමයි අප්‍රමාදී බව. අපමාදේන සම්පාදේත අත්තබ්බම් කුසල චරිතබ්බම් බ්‍රහ්මචර්යයන් නත්ජත සමරණ. බලන්න භාග්‍යවතුන් වහන්සේගේ අවසන්වාදයේ තුල සමස්ත ධර්මයේම හකුළු වල දේශනා කළ ආකාරය. ඒ අවසන් බුද්ධ අවවාදයයි. අපමාදේන සම්පාදේත අප්‍රමාදී වුණොත් තමයි පින්වත්නි අපට හැමදේම ජයග්‍රහණය කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් අපි මෙහෙම හිතමු. මහා රැලිමාලාවකට අවුච්ච කෙනෙක් මුහුදක සාගරයක වැටිලා ඒ අය එක මොහොතක් ප්‍රමාද වුණා. ඒ මොහොතේ ප්‍රමාදය මුළු ජීවිතේම අහිමි වෙන්නට මරණයටපත් වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. තව උදාහරණයක් ගමු. අපි හිතමු අපිට දියසෙවල පිළිච්ච දිය කඳුරකින් වතුර ටිකක් ලබා ගන්න ඕන කියලා. දැන් අපි බාල්දිය වේවා, කලගෙඩිය වේවා, සෙම්බුට්ටිය වේවා වතුරට දාලා ඒ දෙපැත්තට කරත්තු කරන. දෙපැත්තට දෙබෑ කරනවා. එතකොට නිල් පාට වතුර මතුවේ. එතකොට වටපිට බලලා කවුද එන්නේ කියලා බලලා සත්තු සර්පයි ඉන්නවද කියලා බලලා ඔක්කොම බලලා වතුර ටික ගන්න කියලා හැරෙනකොට ඔන්න ආපහු ගහිලා. ඒතර වතුර වාදි 10ක් ගන්න ඕන. අර දෙබෑ කරගත්ත වෙලාවේදී හැකි ඉක්මනින් වතුර ටික කොටට ගත්තොත් අන්‍යගේ අප්‍රමාදී බව නිසා යා ජලයේ සපයා ගැනීමේ කාර්යය සම්පූර්ණ කරගත්ත කෙනෙක්.
එක මොහොතක් ප්‍රමාද වුණොත් ආයෙත් දැඩි ලෙස මහන්සි වෙන්න වෙනවා. ඒ නිසා මේ අප්‍රමාදී බව කියන ජීවිතයේ එක මොහොතකින්වත් මේ වර්ෂය තුල අඩු කරගත්තොත් අන්න අර ඔබේ බලාපොරොත්තු වෙන පරාක්‍රමය ජීවිත පරාක්‍රමය ජීවිතේ ජයග්‍රහණය කරගත්තු ආත්ම ශක්තිය දිහා සතුටින් හැරලා බලන්න බෑ. හල බලන්න අම්මා ළඟට හැරලා බලන්න තාත්තා ළඟට හැරලා බලන්න තාත්තේ අම්මේ ඔයාලනේ ගෙවල් දොරවල් හැදුවේ ඉඩ කඩක් හැදුවේ කොහොමද කැප වුනේ? ඉස්සර අපේ මව්පිය දරුවන්ට හැම වෙලාවෙම කියලා දුන්නා. පුතේ නිකන් නෙමෙයි මේ ගේ දොර හැදුනේ. නිකන් නෙමෙයි මේ ඉඩ කඩම ගත්තේ. නිකන් නෙමෙයි අපි ජීවිතේ පැවැත්තේ පුදුම තරම් අපි දෙන්න දෙමහන්න දුක් විඳා. තවහට තාත්තා වෙනම දුක් විඳපුවා කියනවා අම්මා වෙනම දුක් විඳපුවා කියනවා දරුවන්ට. ඇත්තට ටික සිහි කර කියලා දෙන්න ඕන. ඒගොල්ලෝ එතකොට උත්සාහයෙන් වැඩ කළ හැටි පිළිබඳ සිහි වෙනවා විතරක් නෙමෙයි අනිත් කියලා දෙනවා. අප්‍රමාදීව කටයුතු කළ හැටි සිහි වෙනවා විතරක් නෙමෙයි අනිත් කියලා දෙනවා. ඉතින් හරි අමුතු සොම්නසක් වෙනත් අපූර්ව ආස්වාදයක් කියලා ජීවිතේ. දැන් මම පුංචි කතාවක් මතක් කරන්න ඔබට ඒ සම්බන්ධව. ඔන්න අපේ බෝධිසත්වයන් වහන්සේ එක භවයක කුමාරවරු 100ක් ඉන්න රජපෞලක උපන්. කීවෙනි කුමාරයා හැටියට උපන්නේ 100 වෙනි කුමාරයා. එතකොට ඒ කාලේ රජවරුන්ට අන්තපුරයක් තිබුණා. ඉතින් මේ අන්තපුරේ සියලු විදවරුන්ට හමු වෙන දරුවෝ රාජකීය දරුවෝනේ. රජුරුවන්ගේ බිරිඳවරුනේ. ඉතින් ඒ නිසා කුමාරවරු 100ක් එක රජකරුන්ට ඇතුළේ කොහොමද කුමාරිකාව නැත්නම් බිරිඳට දරුවෝ 100ක් ඇති වුණාද කියලා ඔයගොල්ලන්ට ගැටලුවක් එන්න පුළුවන්. ඒකයි මම ඒක මතක් කරන්නේ. දැන් මේ බෝධිසත්වයන් වහන්සේ හැදෙන වැඩේ මේ මාලිගාවට නිතරම පින්නපාතක ස්වාමීන් වහන්සේමක් වඩිනවා. ඉතින් දවසක් මේ පුංචි කුමාරයා කුඩා කාලේ ඉඳන් මේ කුමාරයාට අරහත් ස්වාමීන් වහන්සේ ආදරේ හිත වැටෙන කාලේ ඉඳන්ම දැක්ක දර්ශනයනේ. ඉතින් ටිකක් ලොකු වෙනකොට ළමා වයස ඉක්මවා තරුණ වයසට වගේ එනකොට දවසක් කතා කරමින් ඉන්න ගමන් අර හාමුදුරුවන්ගෙන් අහනවා අපේ හාමුදුරුවනේ මට කවදා විතර රාජකම ලබා ගන්න පුළුවන් වෙයිද? එතෙම ජීවෙන කුමාරයා දැන් පියවරුමෙන් රජකම ගලාගෙන එනවා නම් මේ කුමාරයාට රජකම හම්බෙන්න තියෙන 100 වෙනි කතාවෙද. ඔන්න දැන් පුංචි පුතාට හරි ආශාවක් තියෙනවා රජකම ගැන. ඉතින් ඔබට මේ කතාවේ ඉතිරි ටිකවන් කියන්නේ ඉස්සර වෙලා මම තව අතුරු කතාවකට යනවා. මම අද මාතෘකා කරපු මාතෘකා ගාථා රත්නේ තිබුණේ භාග්‍යවතුන් වහන්සේ වදාරන මහණෙනි මේ පුද්ගලයෝ තුන්දෙනෙක් ලෝකේ ඉන්නවා. කවුද? නිරාශ පුද්ගලයා, ආශංස පුද්ගලයා, ඒ වගේම විගතාංශ පුද්ගලයා. කවුද? නිරාශ පුද්ගලයා, ආශංස පුද්ගලයා, විගතාංශ පුද්ගලයා. මේ තුන්දෙනා පිළිබඳව අංගුත්තර නිකායේ තික නිපාතේ හරි ලස්සන විස්තරයක් තියෙනවා. මේ කතා පොත මත කරගෙන යනකොට මට මේක මතක් වුණා. මේක සිහිපත් කළ යුතු තමයි කියලා හිතුණා. ඉතින් භාගතුන් වහන්සේ විස්තර කරන කවුද නිරාශ පුද්ගලයා කියන්නේ? මේ ලෝකේ යන්නේ බොහොම දුක්පත් වෙලා ආහාර පාන ආදී දේවල් බොහොම අමාරුයි ලබාගෙන දුකසේ ජීවත් වෙන දුකසේ වස්ත්‍රාභරණ ආදී ලබන ඒ වගේම සමාජ සම්මත කුල අතරින් හීන කුල වශයෙන් සැලකෙන සැබෑ කුලේ හරි වැඩි කුලේ හරි වේවැල් කර්මාන්තය කරන කුලපත කුලේ හරි යමෙක් වාසය කරමින් නීච කුලයක ඉපදලා ඉන්නවා. මේ උදාහරණයක් විස්තර කරන්න යනවා භාග්‍යතුමා. එයා දුර්වර්ණ වූ අපේ දර්ශන ඇති කෙනෙක්. බොහෝ ආබාධත් ඒ මදිවට තියෙනවා. ඒ වගේම උපතින් ඇස් පේන්නේ නැහැ, උපතින් කන් ඇහෙන්නේ නැහැ, උපතින් අතපය කොරයි. ඉතින් දැන් මේ කොරාට ඉන්න ගමන් ආරාධ්‍යයක් එනවා අහවල් ශාස්ත්‍රීය රජු. නැත්නම් අහවල් ශාස්ත්‍රීයා අභිෂේක කරනවා කියලා. ඒක රජකවට පත් කරනවා. දැන් අර සීවිල් කුමාරයා ගැන කරනකොට මට මතක් වුණා. එතකොට මේ දිලිඳු මිනිසයාට ඇති වෙනවද කියලා අහනවා භාග්‍යවතුන් වහන්සේ වික්ෂුන් වහන්සේලාගෙන්. අනේ කවදද මම රජකමේ කිරුළු බලන් දන්නේ කියලා හිතක් ඇති වෙනවද කියලා අහනවා. වික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා ස්වාමීනි එහෙම ඇති වෙන්නේ නැහැ. ඇයි මහණෙනි? ඒ රජකම ලබා ගැනීම සඳහා Tamande සුදුසුකම් ඇත්තේ නැහැ කියන කාරණාව එයාගේ සමාජ අපසරීම එයා දන්න නිසා ස්වාමීනි. අන්න හරි බොහොම හරි. මහණෙනි
ආන්‍යයට කවුරු අභිෂේක කරනවා කියලා ආරංචි වුණත් අභිෂේක කරගැනීමේ හැකියාව ඇති වෙන්නේ නැහැ. පින්නත් එහෙම හරිනේ. දැන් මට මතකයි පරාභව සූත්‍රයේ තියෙනවා අපබෝගෝ මහතන්හෝ කට්ටිය ජායතේ කුලේ. සෝත රාජ්‍යම් පත්තේති තන් පරභවතෝම්කා. මහතන්හා ඇති පුද්ගලයේ ශාස්ත්‍රීය රාජ කුලේ ඉපදිලා. මහා තණ්හාව තියෙන හැබැයි තණ්හාවේ ප්‍රමාණයට සම්පත් නැහැ. කෙනෙක් ශාස්ත්‍රීය රාජ කුලේ ඉපදුනා රාජකම ලැබේවා කියලා ප්‍රාර්ථනා කළාට රාජකම ලැබෙන්නේ නැහැ. යමෙක් තව දිග්ගෝ දිලඳු කුලයේ කෙනෙක් රාජකම ප්‍රාර්ථනා කළොත් එයාට ඒක පිළිහෙන්න කාරණාවක්. ඒ කියන්නේ පින්වත්නි දිලඳු අය රාජ්‍ය පාලනයට සම්බන්ධ වුණොත් ඉන්න ගයක් නැහැ. රස්සාවක් නැහැ. අවශ්‍ය කරන දැනුගත්තමක් නැහැ. එහෙම අය දේශපාලනයට ගියොත් මොන හයියෙන් හරි කාගේ පස්සෙන් එල්ලලා හරි හොරකන්න ධම්මවගෙන හරි මරවර වලෙන් හරි එයාගේ ජීවිතය පිළිහෙනවා. ඒ බඳු අය රජකමටපත් වුණු රටක් පිළිහෙනවා පිටවත්. ඒ පිළිබඳව විවරණය කරන්න කාලේ නෑ. අවුරුදු 20 ඉස්සරහම ධර්ම දේශනාවනේ යන්නේ. ඒක ටිකක් පරිස්සමෙන් දේශනා කරන එක හොඳයි. හැබැයි ඔන්න ඔබට මම තව උපදේශකුත් දෙනවා. දැන් මේ පළවෙනි පුද්ගලයා කවුද? නිරාශ පුද්ගලයා. නිරාශ පුද්ගලයා කියන්නේ කවුද? සුදුසුකම් නැතුව ඉන්න කෙනෙකුට රජ අභිෂේකයටපත් වුණා නැත්නම් රජකමෙහි පිහිටනවාද කියලා කිව්වට එයාට අනේ මං කවද රජ වෙනවද කියලා සිතුවිල්ලක් ඇති වෙන්නේ නැහැ. නිරාශයක් කියන්නේ එයාට ආශාවක් නැහැ. ඉතින් ජීවිතය කියන එක ඇත්තටම ඉදිරියට යන්නේ බලාපොරොත්තුමක් ආශාවක්. හැබැයි ආශාවන් ගොඩනගාගත යුත්තේ ආශාවන් ඉෂ්ට කර ගැනීම සඳහා මට සුදුසුකම් තියෙනවද කියලා බලන්න. දැන් උදාහරණයක් වශයෙන් බලමු. සමහරට අපි ඉලන්දාරියෙක් ඉන්නවා. තාමත්ම දිලිඳු කොල්ලෙක්. රස්සාවකුත් නැහැ හරියට. තාත්තා එක තැන් වෙලා අම්මත් අසනීපේ නංගිලා 4 දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ අය බලා කියන්නේ මේ ඉලන්දාරියේ ඉන්නවා. ඔහොම ඉන්නකොට මේ ඉලන්දාරිය එක්ක මිත්‍ර වෙනවා. උගා සල්ලි වලටදී යාන වාහන තියෙන. පවුලක ගැටලු. මොනෝ කාරණේ ඒකේතර වැඩට ගිය වෙලාවක දැකලා ඇතිවෙච්ච ආදකමක් කියලා හිතමු. අර ගෑනු දරුවට ගෙදරින් දැනගත්තම කියන උඹ තේරුම් ගත්තද? අපි කවුද උන් කවුද? බලපන් උන්ට ඉන්න ගයක් තියනවද? රස්සාවක් තියනවද? පවුලේ කී දෙනෙක් ඉන්නවද? ඉතින් ඔක්කොම උඹට නේද කවුද හරිද පෝෂණය කරන්නේ? උඹ කැමතිද? ඉතින් කෙල්ල පණිවිඩය කියනවා. මේ විවාහයට අප ගෙදරින් විරුද්ධයි. හේතුව ඔයාට ඉන්න තැනකුත් නැහැ. ඔයාට රස්සාවකුත් නැහැ. ඔයා ඉස්සෙල්ලම ඉන්න තැනක් හදාගන්න. ඔයා ඉස්සෙල්ලම රස්සාවක් හොයාගන්න. සමහර කෙනෙක් කොට අන්න ඒ වගේ ජීවිතයේ අභියෝගයක් තියෙනවා. මම කවදා හරි මිනිස්සුන්ට උගන්වන්නම් පාඩම. දැන් ඔබට මේ අවුරුද්දේ අනිත් අයට පාඩම් උගන්වන්න පුළුවන් මොන විදියට. කවුරු හරි ඔබ ගැන එලා තලා කතා කරනවා නම් ඕගොල්ලන්ට මොන හරි යමක් අපෝ යකාට මොකුත් බෑ කියලා කියනවා නම් අන්නේ අභියෝගේ බාර ගන්න. මේක අභියෝග බාර ගන්න වර්ෂයක් බවට පත් කර ගන්නකො ජීවිතේ. එහෙමද? මට බෑයි කියලා කියනවා නේද? මම බැරි බව පෙන්නන්න. කියලා අභියෝගේ බාර ගන්න ජීවිතේ දියුණුවෙන් උත්සාහ කරන්න. සමහර ඉඳන්දාරි ඉන්නවා එහෙම. නිරන්තර කැපෙනවා. අම්මා තාත්තා පුළුවන් විදිහට බලා ගන්න කියලා නංගිලාට ඉස්කෝලේ යන වැඩ ටිකක් කරන්න කියලා මේ දරුවා යනවා රට. රට ගිහිල්ලා. හොඳටම මහන්සි වෙලා. හොඳට දුක් මහන්සි වෙලා තරංග අපරක් හොයාගෙන. රස්සර ගේ පොඩ්ඩක් හදාගෙන පොඩි වාහන පොඩ්ඩක් අරගෙන. ඇවිල්ලා පොඩි ව්‍යාපාරයක් පොඩියට ආරම්භ කරලා. උත්සාහය අප්‍රමාදී බවට කො නිරන්තරයෙන් යහපත් මිනිසුන්ගේ ඇසුරතෝ යහපත් යාළුවෝ ලං කරගෙන. මොකද හැමදේමත්ම හරියන්නේ යහපත් යාළුවෝ ආශ්‍රය කරගත්තොත්. කොච්චර උත්සාහය තිබුණත් අප්‍රමාදී බව තිබුණත් යහපත් අය ජීවිතයට එකතු කරගන්න බැරි වුණා. පින්වත්නි අපේ ජීවිත පිළිහෙනවා. එහෙම පිළිහිච්ච අය කොච්චරවත් තියෙනවා. අප්‍රමාණ සිසුරු සම්පත්ති විච්ච අය. බේබත්න සමග ආශ්‍රයට වැටීම නිසා සියල්ල හිමි වෙලා මහමකට වැටි. කතා පුවත් පින්වත් ඔබේ ජීවිතයේ අහන්නට දකින්නට ලැබෙන එක විරල නැහැ, අමාරු නැහැ. ඒ නිසා දැන් මේ මට සුදුසුකම් නැහැ, මට බෑ. අනේ මට බෑ. මම ඔබට විතර දීපක් කරලා තියෙනවා. හැම දෙයක හිත මොළයි. හැම දෙයකම බෑ කියන හිත තිබ්බොත් බෑව තමයි. නෑ මට පුළුවන්. මට පුළුවන්. මම මන සංයමයෙන් දමණයෙන් යුක්තව මගේ ජීවිතය අරමුණු කරා ගමන් කරනවා කියන හැඟීම ඇති කරගත්තොත් ඔබ නිරාශ පුද්ගලෙක් වෙන්නේ නැහැ. මේ පුද්ගල පාඩමෙන් අපි ඉගෙන ගන්න ඕන කරන යම් කිසි ආදර්ශයක් තියෙනවා නම් ඒකයි ආදර්ශය.
මම අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කරගන්නවා. අන්න සුදුසුකම් සම්පූර්ණ කරන මහා ව්‍යාපාරිකයෙක් බවට පත් වෙනවා. අන්න ඒකට අර ගෑනු දරුවට ගෙදරට යෝජනාවක් කරන්න පුළුවන්. අම්මලා ගහවලා අවශ්‍ය කරන සාධනීය මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට ගැළපෙන මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඒ විවාහය මට කරලා දෙන්න. දැන් මව්පියන් පුළුවන් එකඟ වෙන්න. මුලින් විරුද්ධ වුණේ හේතු සාධක ඇතුව. දැන් ඒ විරුද්ධ වීමේ හේතු සාධක අයින් වෙලා කැමති වීමේ හේතු සාධක ඉස්මතු වෙන එකට කැමැත්ත ඉදිරිපත් කිරීම නිහතමානී මව්පියන්ගේ ලක්ෂණය. ඒ කැමැති දේ කරලා දීම උතුම් මව්පියන්ගේ ලක්ෂණය. ඒ වගේ ජීවිතේ තවත් පුද්ගලයෙක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. මා කිව්වා නිරාශ පුද්ගලයා ඊළඟට කවුද? ආශංස පුද්ගලයා. ආශංස පුද්ගලයා කියලා කියන්නේ පින්වත්නි යම්කිසි රාජකීය කුලයක හොඳ දක්ෂතා ඇති, දැනුගත්කම් ඇති, ශාස්ත්‍රීය වංශිකයේ සතු යුතු සීල ආරෝහ පරිණාහ දේහ සම්පත්තිය ඇතුළු කරගත් කාය සම්පත්තිය, ඔගේම දැනුගත්කම ආදී කොටගත්තා වූ කඩු ශිල්ප දුරු ශිල්පාදී ශිල්පයන්ගේ පරතරට ගිය දක්ෂතා ඇති රජකුමරුට අහන්න ලැබෙනවා මහණෙනි, අහවල් රටේ රජුරුවන්ගේ පුතාට රජකම ලැබෙනවා. අන්න එයාට හිතෙනවා අනේ මට කවදා රජකම ලැබෙයි. දැන් අර 10 වෙනි බෝධිසත්ව කුමාරයාට වගේ කතාව අමතක කරන්න එපා. දැන් ඔන්න ඒ පුතාට ඇති වෙන බලාපොරොත්තුව බුදුරජාණන් වහන්සේ අහන සාධාරණද? එහෙමයි ස්වාමීනි, සාධාරණයි. දැන් මේ ලොකු හොඳ උපමාවක් මේ කියාගෙන යන්නේ. ඊට පස්සේ සාසනික ජීවිතවල භික්ෂුන් වහන්සේලාගේ ජීවිතවලටත් මේක ආදේශ කරනවා. ඔයාලගේ මගේ අපේ කාගේ ජීවිතවලටත් මේකෙන් ආදර්ශ කරන්න පුළුවන්. දැන් ඔන්න දෙවෙනි පුද්ගලයා කවුද? ආශංස පුද්ගලයා කියන්නේ ආශා ඇති කරන පුද්ගලයා. එයාට ආශාව ඇති කරගත්ත කාර්යයක් නෑ. පළවෙනි එක්කන කවුද? ආශා නැති එක්කන. ඒ ආශා නැති අය එයා දන්නවා එයාට ඒක ලබන්න බෑ කවදාවත් කියලා. සුදුසුකම් නෑ. එතකොට තුන්වෙනි පුද්ගලයා ගැන අපි දැන් දැනගන්නකොට කෙටින් විගතාශ පුද්ගලයා. විගතාශ පුද්ගලයා කිව්වේ රජකමට පත්වෙච්ච රජ කෙනෙකුට එන්නේ රාජකීය භවයේ ඉන්න ගමම්ම ආරංචියක් ලැබෙනවා. අහවල් රටේ රජුව අභිෂේක කළා. ඉතින් අර අභිෂේක කරපු රජුරවන්ට ආශාවක් ඇති වෙනවද? මහණෙනි ආපහු අභිෂේකයක් කරන්න අනේ මටත් අභිෂේක වෙන්න නැත්තම් කියලා. නෑ එහෙම හිතෙන්නේ නෑ. එහෙම හිතෙන්නේ නෑ. එහෙනම් තුන්වෙනි පුද්ගලයා කවුද? විගතාශ පුද්ගලයා ජීවිත අත්දැකීමට ඒ දහම් කොට හසු කරගත්තු නිසා ආශාව දුරු කරගත්ත පුද්ගලයෙක්. තුන්වෙනි ශ්‍රාවකයා. මහණෙනි මම ඔබ වහන්සේලාට ඒ කරුණු තුනම මූලික කරගෙන ඔබ වහන්සේලාගේ ජීවිත දිස බලන්නට ප්‍රමාණ ශාසනාවක් කරනවා කියනවා. කොහොමද? නිරාශ පුද්ගලෙක් වගේ වෙන්නේ අපිරිසුදු කාය කර්ම තියෙන, වචී කර්ම තියෙන, මනක් කර්ම තියෙන. තුන්දරින්ම අපිරිසුදු කර්ම කරන යම්කිසි අසද්ධාවන්ත, ඒ වගේම සත්ත ආරේ ධනෙන්ම පිරිහිච්ච යම්කිසි දිලිඳු භික්ෂුවක්, දිලිඳු ගිහි. මේ කිව්වේ සල්ලි වලින් නෙමෙයි, බාහිර සල්ලි වලින් නෙමෙයි, අධ්‍යාත්මික ගුණ වලින්. හීන පුද්ගලයෙක්. දැන් ඔබ බලන්න ඔබ නිරාශ පුද්ගලයෙක්ද, ආශංස පුද්ගලයෙක්ද, විගතාශ පුද්ගලයෙක්ද කියලා ශාසනික වශයෙන් බැලුවා. ඒ වගේ කෙනෙකුට අහන්න ලැබෙනවා අන්න අහවල් ආරාමේ, අහවල් අරණ්‍යයේ වැඩ ඉන්න අහවල් භික්ෂුන් වහන්සේ ආශ්‍රවයෙන් ශය කරලා මාර්ගඵලයන්ටපත් වෙලා සමාධිය හෙවත් මාර්ගඵල ප්‍රඥාව ලබාගෙන තියෙනවා කියලා. නමුත් අර භික්ෂුවට හිතනවද කියලා අහනවා අනේ මම කවදා ආශාවන් ශ්‍රවණය කරලා ආශ්‍රවයෙන් ශය කරලා මම කවදද නිවන් දකින්න කියලා ආශාවක් ඇති වෙනවද? ආන් මහණෙනියා නිරාශ පුද්ගලයෙක්. දෙවනි ශ්‍රාවකයා උතුම් වූ ගුණධර්ම වඩවන ලද ශ්‍රාවකයෙක්. මනාලෙස සිල් රකින්න කල්යාණ ධර්මයෙන් යුක්ත භික්ෂුවකට ආරංචි වෙනවා මෙන්න මේ දිහා අහවල් භික්ෂුව ආශ්‍රවයෙන් ශය කරලා ඵල ප්‍රඥාවට පත් වෙලා ඉන්නවනේ, තරහත් භාවයට පත් වෙලා ඉන්නවා. ආශාවක් ඇති වෙනවා කියලා. එහෙමයි ස්වාමීනි, ආශාවක් ඇති වෙනවා. අන්න අර දෙවනි රජකම පතන රාජ්‍ය කුමාරයා වගේ නේද? රාජකීය කුමාරයෙක් සිල් සුසුකම් තියෙනවා. රජ කුමාරයෙක් රජ භවයේ පිහිටෙව්වයි කියලා හිතනවා. මෙයාට හිතනවා මම කවද්ද රජ භවයේ පිහිටන්නේ. අන්න දෙවනි ආර්ය ශ්‍රාවකයා. පින්නත් ඔබත් මමත් දෙවනි ආර්ය ශ්‍රාවකයා වගේ වෙන්න ඕනේ. ඒ ආර්ය ශ්‍රාවකයාට ආශාවක් ඇති වෙනවා නේද කියලා අහනවා. අනේ මම කවුද? කවදද මාර්ගඵල ප්‍රත්‍යාවෙන් තෝභාවක් ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙන්නේ. ඊළඟ තුන්වෙනි ශ්‍රාවකයා ගැන කතා කරනවා. මහණෙනි විගතාශ පුද්ගලයා වගේ වෙන්න ඕනේ. මගේ බොහෝ ශ්‍රාවකයෝ 100 දෙනෙක් නෙමෙයි, 10 දෙනෙක් නෙමෙයි, ලක්ෂ ගණනක්, කෝටි ගණනක් කියලා කිව්වට කාර්යයක් නැහැ. විගතාශ පුද්ගල කොටස ඇතුළත් වෙනවා. ඒ කිව්වේ මොකද?
යම්කිසි උත්තම භික්ෂුවක් අරහත් භාවයෙහි පිහිටලා වැඩ ඉන්නවා. සීල වාස්ත්‍රයන් සහිතව රහත් භාවයටපත් වුණා. ඒ රහත් භාවයටපත් වුණු මගේ ශ්‍රාවකයාට අහන්න ලැබෙනවා අන්න අහවල් භික්ෂුවක් රහත් භාවයටපත් වෙලා. ආශාවක් ඇතිවෙනවා කියලා අහනවා රහත් භාවයට මටත්පත් වෙන්න නැත්තම් කියලා. නෑ ස්වාමීනි ඒ ඇයි තමත් ඒ තත්ත්වයටපත් වෙලානේ. ආන් ඒ නිසා ඒ තත්ත්වයටපත් වෙන්න ආශාවක් නෑ කියලා. ওই විදිහට රජකමට පත්වීම පිළිබඳව ආශාවන් ඇති වෙන රජකම පතන තුන්වෙනි මූලික කරගෙන සාංශනික ජීවිතය අපට හුඟක් වටිනා උපදේශනයක් ලබා දෙනවා. මම මේ අතුරු කතාවට ආවේ කුමක් සඳහන් කරලාද? අර එක්තරා රාජ වංශයක 100 වෙනි කුමාරයා හැටියට බෝධිසත්වයන් වහන්සේ පහළ වෙලා අර ගෙදරට වැඩම කළ භික්ෂුන් වහන්සේගෙන් අහනවා මම කවදද රජ බවටපත් වෙන්නේ? ඔයාට තව 7 දවසකින් රජ බවටපත් වෙන්න පුළුවන්. මේ පරම්පරා ගණනාවක් ගිහිලා රජකමටපත් වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ වැඩම කළේ පින්වත්නි පසේ බුදුරජාණන් වහන්සේ නම. උන්වහන්සේට යම් කිසි කෙනෙකුගේ දේහ ලක්ෂණ දිහා බලලා අනාගතය දිහා බලලා මෙන්න මේ කාලෙට මේ ටික ඉෂ්ට සිද්ධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා කියලා කියන්න පුළුවන්. දැන් ඒ පුංචි කුමාරයාට උපදේශයක් ලැබෙනවා. හැබැයි මේ රාජ්‍ය රජකම නෙවෙයි ලැබෙන්නේ. මට විදේශ රටක ලංකාවේ කාන්තාවක් කමල කියලා යුවරාජ පදවියට පත් වෙනවා කියලා අපි කවුද දවසට ඇහුවානේ. ඒ වගේ බොහොම ඈත රටකට ගිහිල්ලා එහිදී රාජකීය භාවයට ඔබටපත් වෙන්න පුළුවන්. හැබැයි දවස් 7යි කියන්නේ තව කෙටි කාලයයි. වනාන්තරයකින් යන්න තියෙන්නේ. වනාන්තරයෙන් බැහැර යන්න පුළුවන් මේ ගමන. නමුත් ඒක දුර ගමනක් නිසා කාලේ ගත වෙලා ගියොත් අතරමඟදී ඔබට රාජකීය බව ලබා ගන්නට අවස්ථාව අහිමි වෙන්න පුළුවන්. ඔබ යන්න කැමති කොහෙන්ද? ස්වාමීනි වනාන්තරයෙන් එහෙනම් යන්නයි කැමති. ගමන දුෂ්කර වුණා. හැබැයි ඒ වනාන්තරය හරි භයානකයි. දැන් මේ ඔබට මම කියාගෙන මේ වර්ෂේ බලාපොරොත්තුවක් ජය ගන්න යන ගමනේදී ලොකු වනාන්තරයක් පසු කරගෙනයි ඔබට යන්න සිද්ධ වෙන්නේ. ඔබ හොඳ සංයමයෙන් ධමේ නැත. හොඳ සංයමයෙන් හොඳ ආත්ම ගමනකින් ඕන මේ ගමන යන්න. එහෙම නැති වුණොත් අපේ ජීවිතේ බොහොම අසාර්ථකයි. අනවශ්‍ය කරදරවලට අනවශ්‍ය පීඩාවලට අකල් විපත් වලට අපේ ජීවිතයට පත් වෙන්න සිද්ධ වෙන්න ඉඩ තියෙනවා පින්වත්නි. ඒ සඳහා උපදේශනයකුත් මේ කතා ප්‍රවෘත්තියෙන් ගන්න අපට කාලේ කෙටි නිසා කතාව ඉතා වේගින් කියාගෙන යන්නේ. දැන් කුමාරයා කියන හොඳයි. මම ඔබේ සොටක්වත් කියනවා මවතුමිනි මට අපේ පසේ බුදුහාමුදුරුවෝ කියනවා අහවල් වනාන්තරයේ පසු කරන අසවල් රාජ්‍යයට ගියාම උඹට රජකම හම්බ වෙනවා. එතකොට ඒ පසේ බුදුහාමුදුරුවෝ පින්වත්නි ඒ යම්කිසි රටක් ගැන කිව්වනම් ඒ රටේ රජුරෝ පංචකාම සම්පත්තියට අන්තයට ගිහිල්ලා වශී වෙච්ච කෙනෙක්. ඒ වශී භාවයට පත් වෙච්ච නිසා මේ රජුරෝ මරණයට පත් වෙන බව අපේ බෝධිසත්ව කුමාරයා සංසාර ගමනේදී පවා ඒ ආශාවන්ත අන්තයට ගිහින් වසඟ නොවෙච්ච අධ්‍යාත්මික දමනයක් ඇති සංගමයක් ඇති උත්සාහයක් ඇති අප්‍රමාදී බවක් ඇති මේ කියපු ගුණ හතරෙන් යුක්ත වෙච්ච රාජකීය කුමාරයෙක් නිසා අපේ රාජකීය පුතාට රජකම ලැබෙන බව සිහිපත් කළේ විශේෂ සාධක ගණනාවක් වත්. හොඳයි දැන් අම්මාට කියලා අම්මා පිටින් ආහාර ටික සාකච්ඡා කරලා හොඳයි පුතා එහෙමනම් මගේ ආශිර්වාදය පුතාට ලැබෙනවා රාජකීය ක්‍රමකට මම පරිබෝධයක් කළොත් එක වැරද්දක් අම්මගේ ආශිර්වාදයක් ලබා ගන්න පිටත් වෙලා යන ගමන් එයාගේ තව රජ සහෝදර රජවරු එතකොට ඉන්නවනේ කුමාරවරු 99 දෙනෙක් ඒකෙන් 5 දෙනෙක් අතරමඟදී මුණ ගැහිලා අහනවා මල්ලී කොහෙද යන්නේ මේ අපේ පසේ බුදුහාමුදුරුවෝ කිව්වා අහවල් රටේ මට තව දවස් 7කින් රජකම හම්බ වෙනවා කියලා. පින්වත්නි දැන් ඔබට කවුරු හරි ආන්දහම්බල්ලා කෙනෙක් හරි දැනුගත්කම් ඇති කෙනෙක් හරි වෙනත් යම්කිසි කෙනෙක් කිව්වොත් මේ පුතා මේ තත්ත්වයටපත් වෙනවමයි මේ දුව මේ තත්ත්වයටපත් වෙනවමයි ඔයාට මෙන්න මේ කාරණේ දිනා ගන්න පුළුවන් ඔයා උත්සාහ කරන්න කියලා අවවාදයක් දුන්නොත් කවදාවත් ඒ අවවාද ප්‍රතික්ෂේප කරන්න එපා. ඒක ගෞරවයෙන් අහගෙන ඒ සඳහා යන්න තියෙන මාර්ගය තවදුරටත් විමසා කරගෙන ඔබ මේ මාර්ගයේ ගමන් කරන්න ඕනේ. ඔබට කිසි දවසක වරදින්නේ නැහැ. ඉතින් මතකද සිද්ධාර්ථ කුමාරයාගේ රූප ලක්ෂණ වල පෙළාවේ බමුණෝ කිව්වේ ඒකාන්තයෙන් එක්ක මේ කුමාරයා සක්විති රජ වෙනවා. එහෙම නැත්නම් ඒකාන්තයෙන් සම්මා සම්බුදු වෙනවා. ඒ කණවැකිච්ච බෝධිසත්ව මහන්සියගේ ප්‍රාර්ථනාව උනේ සම්මා සම්බුදු වෙනවා කියන එකනේ. ඒ ප්‍රාර්ථනාවේ කණවැකීම අම්මාගේ ප්‍රාර්ථනාව කණවැකීම මහා සාගරයෙන් මෙතරට ඇවිල්ලා ගොඩබිමට ආපුවම අම්මා දුන්න විවරණේ මගේ පුතා බුදු වේවා කියලා ඒ ප්‍රාර්ථනාවත් හදවතේ තැන්පත් කරගෙන
ජීවිත බලාපොරොත්තු ඉෂ්ට කරගත්තේ නැත්නම් ඒ ගමන එදා එහෙම දීර්ඝ කාලීන කැපවීමක් කරලා ජයගත්තේ නැත්නම් පරාක්‍රමය හදා නොගත්තනම් ඔබට මට බුදුරජාණන් වහන්සේ නමක් ජීවිතේ ජයගත්තු හැම කෙනෙක්ගේම ආපහු හැරිලා බැලුවොත් අහලා බැලුවොත් විමසලා බැලුවොත් ඇත්තෙන්ම මේ කරපු කැපවීම කවුරු හරි ගුරුවරයෙක් කුඩා කාලේ ඔයාට වරදින්නේ නැහැ කවදාවත් ඔයාට හරියනවාමයි කියලා කවුරු හරි ගුරුවරයෙකුගෙන් උපදෙස් ලැබුණ වරදින්නේ නැහැ හරියනවාමයි ඒ සඳහා හැබැයි ලොකු අපකැපවීමක් කරන්න ඕනේ සමහර අය ඒ තැනටම යනවා ටික කලක් ගියාම අන්නර මං කියපු නරක යාළුවගේ ආශ්‍රය නිසා ඊළඟට මං කියපු නොඑක ආකාර ආශාවන්ට වසඟ වීම නිසා ජීවිතේ විනාශ කරගන්න අය ගොඩක් ඉන්නවා. ඉතින් ඔන්න අර සහෝදරයෝ පස් දෙනාට කියනවා මේ ගමන නම් රජෝ හැබැයි ලේසි නෑ. අයියේ බල එනවා නම් එන්න. දැන් ඉතින් ආයෙත් අම්මට කියලා අම්මේ මේ පස් දෙනාත් යනවා තාත්තට කියලා දැන් 6 දෙනෙක් යනවා. වනාන්තරේ මැදියනම මේ වනාන්තරේ පින්වත්නි දානව රාක්ෂසයෝ. එහෙම නැත්නම් රකුසෝ අරක් ගත්ත වනාන්තරය. මේ වනාන්තරයෙන් කවුරු ගියත් ඒ අය අල්ලගන්නවා. ඒතකොට මේ රාක්ෂසයන්ට අහු වෙන්නේ හැබැයි පංචකාම සම්ප්‍රප්තියෙන් නඹුරු වෙලා. දැන් මොන ටික දුරක් යනකොට සරම ලස්සන කාන්තාවක් හොඳ ලස්සන පීඨිකාවක් කවිච්චික කියලා අපි හිතමු වාඩි වෙලා දෝල් දැනුවොත් අඳගෙන ඇඟ පෙරෙන නොපෙරෙන තාලෙට ඉඳගෙන ඉන්නව පාරයි. අර යන අයකින් එක්කෙනෙක් කාන්තා රූපේට හරි වශී. ඉත්තිදුත්තෝ ස්ත්‍රී දෝර්තේ. දැන් එයා කියනවා ස්ත්‍රී දෝර්තවලුත් රූපයටයි දෝර්ත. ප්‍රමල්ලට කියලා අනේ ටිකක් වෙලා ඉඳලා යමුකෝ බලන්නකෝ බලා හිටියත් ඇති අර කාන්තාව. එහෙමද? බෝධිසත්වයන් වහන්සේට හොඳ ඥානයක් තියෙනවා. බෝධිසත්වයන් වහන්සේ ඔන්න කල්පනා කරනවා මේ වනාන්තරේ මෙහෙමයි ඉන්නවයි මේ ඒකාන්තේ. ඒ වගේ යක්ෂණියෙකුගේ ස්වරූපයක්. අනේ නෑ ඔතන නවතලා ඉන්න එපා ඔය කාන්තාවක් නෙමෙයි යක්ෂණියක්. කිව්වට ඇහුවේ නෑ. නෑ ඔය කාන්තාවක්මයි. අනේ මට එයාලගේ ටිකක් වෙලා ඉඳගෙන ඉන්න ඕන. එහෙනම් ඔයා ඉන්න අපි යන්න. එහෙනම් ඔයාලා යන්න මම ටිකක් වෙලා ඉඳලා එන්නම් කියලා නැවතුණා. අර යක්ෂණිය අර ලස්සන කාන්තා රූපය අහෝසි කරලා මේ මිනිස්සයා මරාගෙන ගියා. තව ටිකක් දුර යනකොට ලස්සන සංගීත භාණ්ඩනාදයක් ඇහෙනවා පාරයි. ආන් සද්දේට වසිකුත වෙච්ච එක නැත්නම් යනකොට ලස්සන කාන්තාවක් වීණාවක් වාදනය කරා. අර දවල්වලට කියනවා මේ මට නම් ඉන්න බෑ. ඔයාලා යනවාද මම මේක අහන යන්න අපි ඔක්කොම නැත්තා. නෑ ඔය කාන්තාවක් නෙමෙයි ඔය සංගීත නාදයේ පවත්‍රෝගේ ඇහෙන්නේ. යක්ෂණියකගේ වේශය ඒ නිසා උතන මුලා වෙන්න එපා එන්නේ කියලා බාල සහෝදරයා කිව්වත් උපදෙස් පිළිගත්තේ නැවතුණා. එයාත් විනාශ වුණා. තව ටිකක් දුර යනකොට ලස්සන පලාතම සුවඳ කරන සුවඳ බඩු සල්පිලක් තියෙනවා. දැන් සුවඳට ආශයි කියලා අන්තයට ගිය එක්කන කියනවා නේ මේ සුවඳ සල්පිලක් ටිකක් කරලා සුවඳ විඳලා ගියත් ඇති අපි ඉඳලා යන්න ටිකක්. කාන්තාවක් කියලා ටිකක් වෙලා ඉන්නනම් මට එකක් නොමිලෙත් දෙන්න පුළුවන්. දැන් ඔන්න සුවඳට ආශයි කියන නොමිලෙත් එකක් ලැබෙනවා කියෝලි දානවතු. එයාත් අර විදිහට ජීවිතක්ෂයට පත් කරගත්ත යක්ෂණිය. බලන්න එක එක වේශමවාගෙන දැන් එන්නේ. දැන් ඔන්න රූප ශබ්ද ගන්ධ. ඊළඟට රස කැවිලි වෙලසලක් පවත්තන ලස්සන කාන්තාවක්. දැන් ඔන්න ඒ කාන්තාවත් කතා කරනවා. එන්න අපෙන් බඩු ගන්න කියලා කතා කරන්නේ නේද? එතකොට ඔන්න එක්කෙනෙක් වහනේ ටිකක් වෙලා ඉඳලා යන්න අපිට කල්ලි නැතුණත් කවන්නේ බඩු ගත්තේ නැතත් කවන්නේ මේ එල්ල දිහා බලාගෙන ඉඳලා හිටියොත් ඒකට ලොකු දෙයක් නෑ ඉඳලා යන්න පොඩ්ඩක්. අනිත් අය කියනවා මල්ලි පා ඉන්නපා අයියේ ඉන්නපා කියලා කිව්වට ඇහුවේ නෑ නැවතුණා. එයාටත් අර විදිහේ ඉරණමයි යතුනේ. දැන් එතකොට ඔන්න ලස්සන කාන්තාවක් ලස්සන ආසනයක සැතපීලා ඉන්න ඇලේට හැරිලා. පාර පැත්තට ඇලේට හැදලා පාරමී ඇය යනවා. දැන් කී දෙනෙක් යනවද? දැන් තව දෙන්නයි යන්නේ. බෝසත්තුන් වහන්සේ ඊට වැඩිමාල් දවසට. අනේ ආම්බරන්න ආකාරයගේ ඇඳේ හුඟක් ඉඩක් තියෙනවා අපිට අතින් අඬ ගන්නවා ටිකක් වෙලා විවේකයි මහන්සිත් තියෙනනේ දැන්. ඉතින් අපි ටිකක් ඉඳලා යන්න කියලා නෑ ඔය යක්ෂණියක් මං අයියේ යන්න එපා යන් අපි ඉන්න එපා යන් කියලා කිව්වට ඇහුනේ නෑ නැවතුණා. දැන් බෝසත්තුන් වහන්සේ විතරක් පිරිත් පැන් ටිකකුත් හැබැයි අර පසේ බුදුරජාණන් වහන්සේකින් අතර ලැබුණා. ඒ ටිකත් අරගෙන පිරිත් නූල් ටිකකුත් තිබුණා. ඒ ටිකත් අරගෙන දැන් නගරයට යන්න යනවා. තනියමයි දැන් යන්නේ. ඔන්න දැන් ගමට ඇතුළු. ගමට ඇතුළු ටික දුරක් යනකොට අර යක්ෂණිය ගර්භණී අම්මගෙනුගේ වේශේ. මේ කුමාරයා පස්සේ ගෙනවා කෑ ගහගෙන අඬාගෙන කොණ්ඩේ කඩාගෙන අනේ වහත්තයා මාව දාලා යන්න එපා මම මොන වරදක් කළාද කියලා මිනිස්සුන්ට හෙන්න අඬා දුවනවා. මිනිස්සු කියනවා මේ පුරුෂයා මහා හතරු මිනිහි දුෂ්ටේ. අර පේනවද අර ගැබගුත් දරාගෙන අර කාන්තාව මෙයා පස්සෙන් එනවා. කිසි අනුකම්පාවක් නැති හැටි. ඒකට කියනවා ඔය කාන්තාවක් නෙමෙයි ඔය යක්ෂණියක් මගේ ඇතේ එහෙම සම්බන්ධයක් තිබුණේ නැහැ කියලා බෝධිසත්වයන් කිව්වට පිළිගත්තේ නැහැ. ආයත් ඔන්න ඒ රූපය අතුරුදහන් වුණා. බෝධිසත්වයන් වහන්සේ දැන් කජවාසලට මේ අම්බලවකට ගිහිලා පොඩි විවේකයක් ගන්නවා. ඔහොම ඉන්නකොට රටේ රාජ්‍යරෝ
දැන් වීථි සංචාරය කරනකොට අර කාන්තාව කොයි කාන්තාවද අර මාරාවේශයෙන් විවිධ වෙසම වගත්ත කාන්තාව ඊව ලස්සන රූපයකින් යුක්තව පාරායන ඉන්න ගමන් රජුරෝ දැන් යනකොට රජුරන්ට ආසයි තුන රජුරෝ පරිණියක් කරනවා අර සස්වාමිකද අස්වාමිකද කියලා බලන්නේ ස්වාමීනි අස්වාමිකයි අනේ එහෙමනම් අපි මාලිගාවට එක්කන් කියලා මාලිගාවට එක්කන් ගිහලා අග තරතුරු දීලා අහනවා එදාම රාත්‍රියේ දැන් රජවාසයේ දොරටු වහලා රාජ්‍යරුවන් ඇතුළුව රජමාලිගාවේ සියලු දෙනා මේ යක්ෂණිය ආහාරයට ජීවිතක්ෂේප කරනවා. පහුදා උදේ දැන් රජවාසයේ දොර අරින්නේ රටවැසි උද්ඝෝෂණ කළ දොර කඩලා බලනකොට ඇටකටු ගොඩක් විතරයි තියෙන්නේ රටේ. මම මේ කතාව විතර කෙටි කරලා ගත්තේ පින්නක් කාලේ නේද නිසා දැන් ඔන්න රට රජ කෙනෙක් දැන් රටේ රජ කෙනෙක් හොයනවා රටට ගැලපෙන. කොහොම යන ගමන් මේ අම්බලවලගේ ගල්තලාවක වාඩි වෙලා ඉන්න මේ කුමාරයාගේ පාතල කුණු දකින්න. නිමිතිදත් තතුදත් ශාරීරික අංග ලක්ෂණ දන්න පුරෝහිතයන් මේක දැකලා හිතනවා මෙන්න රජකමට සුදුසු කෙනෙක්. ඔන්න දැන් බලලා මේ රාජකීය කුමාරයාට කතා කළා ඔබ කොහෙද කින්නමන්ද කියලා විස්තර අහලා එතකොට කිව්වා මහවල් රටේ ඉඳලා මම මේ ඉන්නේ මට 7 දවසකින් රජකම ලැබෙනවා කිව්වා දැන් ඒ රජකම ලැබෙන්න වෙලාවයි. අන්න පුරෝහිතයෝ කියලා එතුමා රාජ්‍ය භාවයේ පිහිටව ලැබුවා. මේ ඉතා කෙටියෙන් මම මේ කතාව සිහිපත් කළේ පින්වත්නි. අන්න බලන්න අර යක්ෂාවේශයෙන් වගේ එන මානපාක්ෂික බලවේග නම් වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදීන් අන්තයට යන්නේ නැතුව ජීවිතය තුළ හොඳ සංයමයක් හොඳ දමනයක් හොඳ අවබෝධයක් ඔබ මේ වර්ෂයේ පුරාවට ඇති කරගත්තොත් අර බෝධිසත්ව කුමාරයා වගේ ඔබ බෝධිසත්ව කුමාරයෙක් වෙනවා. ඔබ බලාපොරොත්තු වෙන අරමුණ කරා ගමන් කරන්නට ශක්තිය ඇති කෙනෙක් වෙනවා. එහෙම නොවුනොත් පංචකාම සම්පත්තියෙන් අනුවන වෙච්ච සිතක් ඇති කරගත්තොත් ඔබ ඒ රටේ එක් රජකම් කළ රාජ්‍යව විනාශ වුණා වගේ අර බෝධිසත්ව කුමාරයාගේ සහෝදරයන් විනාශ වුණා වගේ ජීවිතය ලෞකික වශයෙන් විනාශ වෙනවා ආධ්‍යාත්මික වශයෙන් විනාශ වෙනවා. ඒ නිසා ජීවිතේ ජය ගන්නට කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් අන්නේ ජීවිතේ ජය ගැනීම සඳහා අවශ්‍ය කරන මූලික උපදේශනයක් වශයෙන් අද දවසේ දේශනා කළ මේ ධර්ම දේශනාවේ හරය තොපියේ ජීවිතයට සහ සම්බන්ධ වේවා. ජීවිතේ හැම අතින්ම ආලෝකමත් වේවා, ධර්ම ශක්තියෙන් සල්මත් වේවා කියලා අදිස්ථාන කරනවා. අද දවසේ ඔබට මට මේ ධම් රස විඳින්න ධර්මෝපදේශයේ හදවතෙන් දරාගෙන ධර්මයේ රැක්ම සඳහා කැපවෙන ජීවිතය සඳහා ධර්මීය ආරක්ෂාව ප්‍රාර්ථනා කරන යන ගමනේ ස්වභාවය වටහා ගන්නට ශක්තිය ලබා දෙන්නේ අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන කඩවත පහළ කරගහමුණ 125 C අංකතර නිවසේ පදිංචි දීප්ති රේණුකා විජේශෝරිය පින්වත් මහත්මියයි ජනවාරි 5 දවසට යෙදුණු එතුමියගේ 60 වෙනි ජන්මදින නිමිති කරගෙන සහ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාම නිමිති කරගෙන අද දවසේ ධර්ම දේශනාවට අප වෙත දායකත්වයේ දරමින් පින්කම් වලින් ඉදිරි ජීවිතය ආරම්භ කරන්නට විශ්‍රාම දිවිය අර්ථවත් කර ගැනීමට අවශ්‍ය කරන අරමුණු රාශියක් තැන්පත් කරගෙනයි මේ සුභ ආශිර්වාදය ගෙනෙන්නේ. ඒ නිසා අපි හැමදෙනාගේ ආශිර්වාදයෙන් ජීවිතේ සකල ප්‍රාර්ථනා සමුද්ද කරගෙන ආයුරාරෝග්‍ය ආදී සුවසාන්තිය කායිකවත් යෝගේම මානසිකවත් ලබාගෙන පරම නිම්මල නිබ්බානදාපින් සනසීමට අම්මේ ඔබට මේ පුණ්‍ය ශක්තිය උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. යෝගයෙන් මෑණියන්ගේ බලාපොරොත්තුව ඇල්බර්ට් විජේසූරිය දයාදර පියාණන් වහන්සේට කේඩී කරලයින් නෝනා පින්වත් මෑණියන් වහන්සේට යෝගයෙන් එම් ටිකෝනිස් පියාණන් වහන්සේට යෝගයෙන් රසලින් නෝනා මෑණියන්ට සිසිර කුමාර සිරිමල් විජේසූරිය සහෝදරයන්ට යෝගයෙන් මානි විජේසූරිය සහෝදරියට පින්දීම ජීවිත ගමනේ තවත් හමුණු මතක් වෙන ආත්මික පරසර විඥාතින් පින්දීමයි බලාපොරොත්තුව. යෝගයෙන් සකී ජීවිතයට අත්ලක් වෙමින් හැමදාම තමන්ගේ ජීවිතේ ළඟින් හිටපු එම් විමලසේන පින්වත් ස්වාපුත්‍රයන්ට ආශිර්වාද කරන්නටත් මහේෂ් මීගස්පුල්ලගේ ආදරණීය පුතා දිල්මිනී මීගස්පුල්ලගේ ආදරණීය දුව සසිකා සූර්ය බණ්ඩාර දියණිය සුජිත් කුමාර ආදරණීය පුතා ගයිලි ඩියානා මිනිපිරිය රවිදු ඩිලෝන් උයන්ගොඩ මුණුපුරාට සෙට්ට ටීම කියන ප්‍රාර්ථනා සමග දහම් දෙසුව අපට ආශිර්වාද කිරීමත් අරමුණ බවට පත් කරගෙන තිබෙනවා. ඉතින් ඔබ අප හැම දෙනාටම අභිනව වර්ෂය තුලත් ගෙවුණු වර්ෂය තුල වෙන්න ජීවිත ගමනට ආලෝකයේ සපයා දෙන්නට ධර්ම දාණය ලංකර දීමේ මහ කුබේවර සිට කරන නෙත් FM ගුවන්විදුලියේ ගරු සභාපතිතුමන්
විධායක නිලධාරීතුමන් ඇතුළු සියලුම නිලධාරී පින්නතුන්ලාටත් අවදත්ත පහදෑලවරේ සහ සම්බන්ධ වන දැයේ දූපුතුන් හැම දෙනාටම මේ පුණ්‍ය ශක්තිය ආශිර්වාදයෙන් ඒකාන්තයෙන් සතිය මෙහෙවර රටදැයි සමේ දීප්ති විදින් යෙදීමේ කුසල සම්පත්තියෙන් ජීවිත ගමනේ යහපත් ප්‍රාර්ථනා සමුද්දවන සුබම සුබ අභිනව වර්ෂයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඔබ හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි, සම්මා සම්බුදු පිහිටයි. ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං, චිරං රක්ඛන්තු සම්මා සද්ධම්ම දේශනං, චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. මෙත්නෙත් පාමුල ධර්මාන ශාසනාවයි නිමාවට පත් වුණේ. දේශනාව අහගෙන ඉන්නකොට ඇත්තටම ජීවිතය නිර්දාකාර බලාපොරොත්තු මතින් ඉදිරියට යන අවස්ථාවක් තිබෙනවා. හැබැයි බලාපොරොත්තු අතරමඟ කඩ නොකර ඉස්සරහට යන්නට හැකියාව ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද කියන කාරණය දැනනවා. ගමන ලේසි නැහැ. ඉලක්කයක් කරමුණක් තිබුණොත් නවත්තන්න ලේසිත් නැහැ. ඒ නිසා ඒ නවත්තන්නට නොහැකි වූ ගමනක් හදන්නට නම් ධර්මයේ ආශිර්වාදය ලැබිය යුතුමයි. ධර්මයේ මඟ පෙන්වීම ලැබිය යුතුමයි. අවබෝධයට පත්විය යුතුමයි. ඒ සඳහායි මෙත්නෙත් පාමුලේ සෑම විටම දහම් හඬ අවදිවන්නේ අපේ නායක හඳුනන ආසෙගේ. ඒ උතුම් වූ දහම් අනුශාසනාවෙන් අප සිත් ප්‍රබෝධමත් කොට අනාගතයේ අඳුරු පටලයන් නිවෘත කර ඒ ප්‍රභාව දකින්නට මඟ කියා දෙන මෛත්‍රී සහගත ගුණයෙන් හැම දිනා වෙතට කරුණාවෙන් ජීවිතේ යහමඟ පෙන්වා දෙන අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හඳුනන ආසෙට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා කියලා සමස්ත ශ්‍රාවක පින්තුන් එක්ක අපි ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේට දිව්‍ය ශක්තිය යොද ශක්තිය ලැබේවා. තව චිරාත් කාලයක් මේ ධර්මයේ අපේ ශ්‍රාවකයන්ට ලං කරන්නට සමාජගත කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා නැවත නැවත ප්‍රාර්ථනා කරනවා. රැස් කරන කුසල සම්භාරය ඔබ අප සියලු දෙනා උන්වහන්සේ රැස් කරන කුසල සම්භාරයත් මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ උතුම් වූ දහම අවබෝධ කරන පරම නිර්මල උතුම් වූ නිවන් මඟ සාක්ෂාත් කරගන්නට හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අපි කෙටි විරාමයක් ලබා නැවත මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව සමගින් සම්බන්ධ වෙනවා. රාජී වසන්තෝ සන්තෝ සාහිතු මුනිවර වචනං සෝතු මග්ගං සමග්ගං සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං චම් බලං අරහං තානං ච තේජේන රක්ඛං බන්දාම් සබ්බසෝ තේසං සත්ථේන සීලේන කාන්තිමෙත්ත බලේන ච තේපි ත්වං අනුරක්ඛන්තු ආරෝග්‍යේන සුඛේන ජාති. වනදනාම නිදුක් නිරෝගී භාවය ප්‍රමුඛ කොට සකල සම්පත්තියකින් සෝභාවක් වේවා. සුබම සුබනව වර්ෂයක් වේවා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. බලන්නේ ආශිර්වාදය සැබවින්ම ඔබ බලාපොරොත්තු වූ ආශිර්වාදය. අපි පහුගිය දවස්වල කිව්වේ නැහැ අපේ හාමුදුරුවෝ ධර්මක අසනීප මට්ටමක ඉන්නවා කියලා. සඳහන් කළත් මොකද්ද මේ තත්ත්වය කියලා. මොකද උන්වහන්සේ අසනීපව රෝගාතුරව වැඩ හිටපු රෝහල වලට අපේ ජනයාගේ පැමිණීම සිදු වෙන්නට පුළුවන් නිසා උන්වහන්සේ සිහිපත් කළ නිසා මා සඳහන් කරන්නේ හෘදය ආබාධ තත්ත්වයක් වුණා. උන්වහන්සේ හැම විටම පිටුතුනේ අපිත් එක්ක මේ රණ්ඩු කළේ මට බණ කියන්න ඕන කියලාමයි. ඒක තමයි ධර්මයට ඇලුණු, ධර්මයට ලං වුණු, ධර්මයෙන් තව කෙනෙකුගේ හිත සනසන්න සැබෑ වුමනාවක් ඇති අපේ ගෞරවනීය සංඝ රත්නයේ තිබෙන විශේෂත්වය අතර අපේ කැටවල හාමුදුරුවෝ පෙරට කොට අපිට සිහිපත් කරන්නට පුළුවන්. උන්වහන්සේගේ වුමනාව තියෙන්නේ මම ආවම කියන්නේ පුතේ මට බණ ටිකක් කිව්වේ නැත්නම් නිකන් මොකද්ද වගේ අසනීප ගතිය වැඩි වෙනවා වගේ කියලා. හැබැයි වෛද්‍ය උපදේශ අනුව අපි උන්වහන්සේට කරන ගෞරවයක් ඉදිරි උන්වහන්සේ රැක බලා ගැනීම අපේ යුතුයකමක් විදිහට සැලකලා අපේ ආයතන ප්‍රධානීන් පව අපිට සිහිපත් කළේ හාමුදුරුවෝ මහන්සි කරවන්න එපා කියලා වෛද්‍ය උපදේශ දීලා තියෙන නිසා එහෙම යමු වෙන්න එපා. උන්වහන්සේගේ දේශනාවේ අපි පැරණි දේශනාවක් හරි අපේ ශ්‍රාවකයන්ට අහන්න දෙන්නේ මේ දේශනාව උනත් ශ්‍රවණය කරන්න බොහොම කෙනෙක් කැමති. මොකද මේ පහුගිය වැඩසටහනේ ආපු කීප දෙනෙකු කතා කළා කොච්චර වටිනවද මේ දේශනාව කියලා. එහෙම අහන්න කැමති බොහෝ පිරිස් ඉන්නවා. ඉතින් ඒ සියලු උත්සාහයන් දැරුවේ උන්වහන්සේගේ නිරෝගී භාවය උදෙසාමයි. නිදුක් නිරෝගී දීර්ඝායුෂ උන්වහන්සේට ලැබේවායි කියන උතුම් ප්‍රාර්ථනාව පෙරදරි කරගෙනමයි මම හිතනවා අපේ සමස්ත ශ්‍රී ලංකා වාසී ශ්‍රාවක පිරිනතුන්ටත් අපි සිහිපත් කරන්නේ. උන්වහන්සේ වෙනුවෙන් අපි අදිස්ථාන කරමු, සත්‍යක්‍රියා කරමු. උන්වහන්සේගේ හෘදයාබාධ නැත්නම් හෘද රෝගී තත්ත්වය පිළිබඳව මූලික පරීක්ෂණ කටයුතු සිදු කරන්නට අරුණහස් සිහිපත් කළා වගේ වකුගඩු ආශ්‍රිත වෙලා තිබුණේ යම් රෝගී තත්ත්වයක් යම් ආකාරයකට බාධා පමුණවා තිබෙනවා.
ඒ තත්වය ඉක්මනින්ම සමනය වෙලා සියලු රෝගයන් තුලින් උන්වහන්සේට නිදහස් වී මේ ගෞතම සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරනා වූ උත්තරීතර දායාදයේ තවත් ශක්තිමත්ව සිදු කරන්නට අපේ හාමුදුරුවන්ට හැකියාව ලැබේවා. ඒ සඳහා උන්වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා. නිදුක් නිරෝගී භාවය ලැබේවා. දීර්ඝායුෂ අපේ හාමුදුරුවන්ට ලැබේවා. ඔබට අපට මඟ කියා දෙන ඔබට අපට අපේ ජීවිත හසුරුවන්නට හැම විටම ධර්මයෙන් බොහොම ආදරයෙන් ගෞරවයෙන් ලෙන්ගතුව කරුණාවෙන් මෛත්‍රියෙන් අපේ හිත ආමන්ත්‍රණය කරන අපේ හාමුදුරුවන් වහන්සේ නිදුක් වේවා කියලා නැවත අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. මේ සම්බුද්ධ ශාසනය තුළ මම හිතන්නේ අපිට ලැබුණු දායාදය තමයි අපේ හාමුදුරුවෝ. ඒ දායාදය රැකගැනීම අපේ ශ්‍රාවකයෝ හැම විටම පෙළඹෙන කාරණාවක්. ඒ නිසා අපේ හාමුදුරුවන්ට කරන ගෞරවයක්සේ අපි හැම විටම සන්ධ්‍යාවේ සම්බුද්ධ පූජාව තියෙන ඇත්ත. ඒ සම්බුද්ධ පූජාව තියලා බුද්ධ වන්දනාව කරන ඇත්ත. බුද්ධ වන්දනාව කරලා ඒ ඔබ ආශිර්වාද කරන නාම ලිස්ට් එකට නැත්නම් නාම පත්‍රිකාවට අපේ හාමුදුරුවන්ගේ නම අනිවාර්යෙන් මේ මොහොතේ ඉඳලා ඇතුළු කරලා අපි උන්වහන්සේට ආශිර්වාද කරමු. දිගාසිරි පතමු. එම අපේ ශ්‍රාවකයන් වෙනුවෙන් සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ලෝක ප්‍රජාව වෙනුවෙන් ඒ වගේම ධර්මයට නැමුණු සිත් ඇති සියලු දෙනා වෙනුවෙන් උන්වහන්සේ කළ කැපවීමට ඔබට කරන ආරාධනාවක්. ඒ පින්නතුන් මන්දන අපේ පින්නතුන් මේ සඳහා මේ මොහොතේ ඉඳලා මේ යමු වේවි. ඔබ වහන්සේට නැවත නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. හඳුරන්නේ අලුත් අවුරුද්දට ප්‍රවේශ වෙනකොට ඔබ වහන්සේ ලබාගත් ධර්මදේශනා ප්‍රවේශය සැබවින්ම ශක්තිමත් ප්‍රවේශයක් කියලා මට හිතෙනවා. මොකද අපි ආරම්භන දෙයක් අතරමඟ අතහැර දානවා. ඒකට විවිධාකාර හේතු බලපාන්නට පුළුවන්. හැබැයි හිත ශක්තිමත් නම් හිත යම් ආකාරයේ අරමුණක ඉලක්කයක ගමන් කරවන්නට හැකියාවක් තිබෙනවා නම් ඒ තත්ත්වයන් තුළ ඔබ නවත්තන්න බැරි වෙනවා. ඒ නිසා මම සිහිපත් කළා වගේ ගමන ලේසි නැහැ. හැබැයි ඉලක්කයක් අරමුණක් තියෙනවා නම් නවත්තන්න ලේසි නැහැ. අපි හාමුදුරනේ මේ ශක්තිමත් හිත ගොඩනගන්නට ධර්මයේ තමයි ශක්තිය නේද අපි හාමුදුරනේ කොහොමද ඒක ගොඩනගන්නේ? ඒකට දැන් ස්වල්ප මොහොතකට පෙර සාකච්ඡා කළා වගේ සාධකයක් වශයෙන් ගත්තත් මගේ ජීවිතයේ සාධකයක්. මොකද මම මේ වර්ෂය ආරම්භ කළ මේ වෙලාව පුදුමාකාර ආහ්ලාදජනක හිතකින් තමයි කල්ගත කරන්නේ. හේතුව මම මගේ හිතේ විශාල විශ්වාසයක් තියෙනවා මේ හිත තුළ තියෙන ධර්මයේ ලෝකයට බෙදා දෙනකොට එය දේශනාවක් බවට පරිවර්තනය කළ වදන් එකිනෙක අමුණනකොට මට ඒ ශක්තිය බලය මගේ හදවත තුළ ඒ මොහොතේම ක්‍රියාත්මක වෙමින් එක පියවරකින් ඊළඟ පියවරට යන්න ධර්ම ශක්තියක් ලැබෙනවා කියන කාරණාව. මේක තමයි ධර්මයෙන් ලැබෙන ආරක්ෂාව. ඒක සමාධියක් වගේද මේක ධර්මයක? සත්‍ය වශයෙන්ම දැන් මේ ධර්ම සමාධියට හිත යොමු කර ගැනීම දින ඇරෙන්නට මම හිතන්නේ මම මේ හඬ අවදි කරලා වචන කීපයක් කතා කරන පළවෙනි දවසේ මේ මාසයකට අසන්න කාල සීමාව තුල. නමුත් මට දැඩි ලෙස කියලා තිබුණේ වචන 4-5කට වඩා කතා කරන්න. අනිත් හාමුදුරුවන්ටත් කියලා දෙක ඔබ වහන්සේට එක කතා කරන්න එපා කියලා. අනිත් හාමුදුරුවෝ ඔබ වහන්සේ එළියටවත් යන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරනවා. ඒක දාලා දරවහල යතුරු අරන් ගිහින් මට මොනාවක් වුණාට එළියට ගෙලිච්ච නෑ මාව. එහෙමයි සර්. ඉතින් බලන්න හිතේ තියෙන උවමනාවනේ ඇත්තටම මේ තියෙන වෙන මොන යම්ම දෙයක්වත් නෙවෙයි මට තියෙන ලෝකේ එකම සහනය තමයි මේ ධර්ම දේශනා ටික සිද්ධ කිරීම. ඊළඟට බලපොතක් කියවීම. ඊළඟට මට කොච්චර අපහසු වුණත් මොනවා හරි පොළේක සටහන් කරන එක මගේ ජීවිතේ පුරුද්දක් බවට පත් වෙනවා. පොළේ මොළිය පහඳුරෝ කියලා අපි කියන්නේ ඒක නේද? එතකොට යනකොට අවශ්‍ය කරන වැදගත්ම දේ තමයි විශ්වාස පරමඥාති කියලා නෑකමක් ගැන කතා කරනවා. විශ්වාසය මන විශ්වාසයද ආත්ම විශ්වාසය මොනක්ද ආත්ම විශ්වාසය මම මේක කරනවාමයි මේ වගේ බාධක මගේ ජීවිතේට ආවාවේ ඒ බාධක ජයගත්තු භාවය ගැන කල්පනා කරනකොට තමයි ජීවිතය හැංගන්තොත් එක්කෙන්නේ. දැන් බලන්න සමහර වෙලාවට අපේ මේ දායකත්වය වහන අය ඉන්න ජීවිතේ නොඑක් දේ හේතු නිසා බිඳ වැටිච්ච. එහෙමයි. තමහට ළමයි කුඩා කාලේ තාත්තා මරණයටපත් වෙනවා. අම්මා එක්ක දරුවකට ටික තනි වෙනවා. තමහට අම්මා මරණයටපත් වෙනවා. දරුවා ලැබෙන්න ගිහිල්ලා දරුවා දුපත් විතුරු වෙනවා අම්මා මරණයටපත් වෙනවා. තාත්තා දරුවත් රැකගෙන දරුවත් ආරක්ෂා කරගෙන අනිත් දරුවෝ දිහාත් බලමින් ඒ දරුවන්ගේ අධ්‍යාපනයටත් පරිබෝධයක් නොවෙන්න. රස්සාවත් රැකගෙන සියල්ල සම්පූර්ණ කරමින් දරුවෝ යම් තත්ත්වයකටපත් කරාම තාත්තා සතුට කඳුළු හෙලනවා දෙයිනේ මම මොන අභියෝගයකට මුහුණ දුන්න ජීවිතයක්ද කියලා. හැබැයි නොමකට ගියෙත් නෑ. හිත වේදනාවට බීලා හිත හදා ගන්න ඕන කියලා හිතුවෙත් නැහැ. හැම විටම දරුවන්ට අනාගතයකුත් නැහැ.
තාත්තා එහෙම කටයුතු කළේ. අම්මට ඕනෑ කරා යෝජනාවක්. තාත්තා නැති වෙච්ච දා ඉඳලා. නමුත් තරුණ වයසේ අම්මා හැම දෙයකම මූණ දීලා කඳුළු තුලින් ගලාගෙන ගියේ කඳුළු සාගරේ ගලාගෙන ගිහිල්ලා බගත්තු දූපතක අද කල් ගෙවනවා නම් ඇත්තට මේක ජීවිතේ ප්‍රායෝගිකව දැකලා තියෙන එකක්. මම ඔබට ආත්ම ශක්තිය ඇති කරගන්න මට කිසි දෙයක් බෑ මට කවුවත් නැහැ කියලා හිතන්නේව නැතුව හැම මොහොතකම මට මං ළඟ ඉන්න පරම ඥාතිය තමයි මගේ විශ්වාසය. අනිත් අය ඔක්කොම යම් දවසක අපිව අතහැරලා යන්නත් පුළුවන්. එහෙම වෙච්ච අවස්ථා ඕනෑ තරම් තියෙනවා. දැන් ලෙඩතුකක් වෙලා මාස ගණනාවක් එකතැන ඉඳලා ඉඳි දුන්නොත් කවුරුවත් නැහැ කියන හැඟීම ඔබට ප්‍රායෝගිකවම දැනෙන්න පුළුවන්. හැම එක්කෙනාම ඒක මගේ හරලා යනවා. අපිට කරන්න පුළුවන් කල් අපෙන් ගන්න පුළුවන් තාක්කල් ළඟට වෙලා ඉන්නවා. බැරි වෙන තාක්කල් අපිව අතහැරලා යන ආයෙ ඉන්නට පුළුවන්. මේ වර්ෂයේ අග වෙනකොට ඔබට ඒක වෙන්නට පුළුවන්. නමුත් ඔබ හිතන්නට ඕන කමක් නැහැ. ඒ තනිවීමම සමන්ත ලෝකයේ අතත් තේරුම් අරගෙන අඩු ගානේ ධර්මය හරව අවබෝධ කරගෙන මරණයටපත් වීම සඳහා යම් කිසි මාර්ගඵලයක් හොලබා ගන්න මරණයටපත් වීම සඳහා ඒකත් හේතුවක්. දැන් මම හිතන්නේ ඔය වහන්සේ කියන කාරණාව ප්‍රත්‍යක්ෂ වෙන්නේ ඔබ වහන්සේගෙන්මයි. ඇත්තටම මා විශ්වාස කරනවා දැන් වෛද්‍යවරු කියන විදිහට ඔබ වහන්සේගේ රෝගී තත්ත්වයන් පිළිබඳව නිරීක්ෂණය කරලා ලබාගත්තු වාර්තා දිහා බැලුවම ඇත්තටම අපිට බයක් හිතෙනවා. අපිට බය හිතෙනවා අනේ අපි කැටවල හාමුදුරුවන්ගෙන් බණක් ගත්තොත් අපේ හාමුදුරුවන්ගෙන් බණක් ගත්තොත් එහෙනම් උන්වහන්සේට අගතියක් වෙයි. උන්වහන්සේගේ ජීවිතයට කරදරයක් වෙයි. මේ තියෙන මට්ටම කියලා. හැබැයි ඒක අනිත් පැත්ත ඔබ වහන්සේ ඉදන්නේ. මට මේ විශ්වාස කරන්න බැහැ වෙනුනේ ඇත්තටම මම අද මේ වැඩසටහන පටිගත කරන්න මිනිස්සුත් එක්ක භාවිස්සත් සුදර්ශන ධර්මනිකේතනයට ආවේ පටිගත කරන්න නෙමෙයි අදුම දායකත්ව පින්නතුන්ගේ අරමුණු සිහිපත් කරලා පින් දීලා පැරණි ධර්ම දේශනාවක් හරි යොදා ගන්නවා අපේ හාමුදුරුවන්ට කරන ගෞරවයක් විදිහට ආරක්ෂා කරගන්නට උවමනායි කියන හැඟීම. හැබැයි මෙහෙට ආව එනකොට වෙනදට වැඩි සූදානම. ඔබ වහන්සේ ධර්මාසනේ පිළියෙල කරගෙන ධර්මාසනේ අවශ්‍ය කරන නාම ලයිස්ට් තියාගෙන ඊට පස්ව මේ ධර්ම දේශනාවට යොදා ගන්නා මාතෘකාවන් සම්බන්ධයෙන් ඔබ වහන්සේ ලියාගත්තු කවි සංකල්පනාවන් තුලත් කරගෙන කොහොම උද්‍යෝගිමත් පිවිදුණු සිතකින් ධර්මාසනේ ඉඳලා ඉන්නවා. ඉතින් මේක හරි ආශ්චර්යජනක අවස්ථාවක්. මේක තමයි මේ අපේ හඳුනන මම හිතන්නේ කෙනෙකුගේ ආත්ම ශක්තිය පෞරුෂය ගොඩනැගීමේ වැදගත්කම ඊට ධර්මයෙන් ලැබෙන පිටිවහල් මම හිතන්නේ. මේක මගේ පින්වත්නි මම පින්නතුලත් සම්දිත්තිකව අත්දකින්න බලන්න ඕනම රෝගී තත්ත්වයක් තියෙනවා කියලා හිතන්න. ඔබේ ගෙදර බුදුන් වහන්සේලා අනේ අද මට බුදුන් වහන්සේ ගන්න බැරි. එහෙම බැරි වෙයි කියලා හිතනවා. මම යනවා. මට බුදුන් වහන්සේ යන්න ඕන. මම මගේ අත්දැකීම් පහර දල්වන්න ඕන. මගේ අත්දැකීම් මල් ටික පූජා කරන්න ඕන. කවුරුහරි ඉන්නානම් මල් ටික නෙලා ගන්න. නැත්නම් ඔබ එක මලක් නෙලන්න. මම වට්ටයක් හදාගන්න බැරි වෙවිලා වගේ. එක මලක් නෙලාගෙන භාග්‍යතුන් වහන්සේලාට පූජා කරනවා. ඒක අවසානයේ හිතන මම මගේ සීල ගුණේ සත්‍යවාදීද බුදුගුණ තේජානුභවයේ ගුණ බලයේ සත්‍යවාදීද මේ පුණ්‍ය ශක්තිය මට සම්පූර්ණ කරගන්න අවස්ථාව ශක්තිය සැලසේවා කියලා ඉස්සරහ පටන් ගන්න. ඔබ වෙනදා කිව්වේ එක පිළිස් සූත්‍රයක් නම් ඔබට පිළිස් සූත්‍ර 3ක් කියලා විතරක් මේක අවසන් කරන්න බැරි වෙනවා. ඒ තරමට ශක්තිය කියන එක ලැබෙනවා මේ ධර්මයේ. ඒතකොට වහන්සේ කියන්නේ කායිකව ඇතිවෙනා වූ රෝග පීඩා වලට මානසිකව ලැබෙනා වූ ශක්තිය ඒවා නැති කරන්නට හේතුවක් වෙනවා කියන කාරණා. අර ඔබ සිහිපත් කළා එක තැනක ධර්ම සමාධිය කියනවා කියන්නේ. එහෙමයි. ඒක දැන් මේ අපේ හිත නිතරම මෙහෙවර කරන්නේ ගතේ අවශ්‍යතාව ටික සම්පූර්ණ කරන්න. එතකොට යම් කිසි කෙනෙකුට හිතේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා යම් කිසි කෙනෙක් ධර්මයේ පාවිච්චි කරමින් ධර්මයක් හිතේ අවශ්‍යතාවයනේ. ඒකට ධර්මයේ පාවිච්චි කරමින් හිතේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න වීර්යය කරනවා නම් එයා එතකොට ගතින් යම් කිසි తాවකාලික කණදීමක් තුළ ඈත් වෙනවා. ඈත් වුණාට පස්සේ පුදුම විදිහට ශක්තිමත් තැනක පිහිටලා තියෙන සිත. මොකක්ද ධර්ම සමාධිය. ධර්ම සමාධියෙන් ධර්මයේ ඕනෑම ගැඹුරු තැනකට පිවිසීමේ ශක්තිය ඒ තුළ පවතිනවා. ඒතකොට ඒක ගතිය පහසු පොට්ටක්වත් දැනෙන්නේ. ඒ නිසා මේ යම් කෙනෙක් ඉන්නවා නම් දැන් අපි බොහෝ වෙලාවට පුරුදු වෙලා තියෙන අපේ ජන සමාජයත් අසනීප තත්ත්වයක් වුණත් එහෙම මොනවා හරි Tamanta කායික පීඩාවක් ඇති වුණාම බොහෝ වෙලාවට බෝධි පූජාවක් තියන්න, පිරිත් සූත්‍ර දේශනා සජ්ජායනා කරන්න, ඒ වගේම ගෙදර බුදුන් වහන්සේ සම්බුද්ධ පූජාව තියන්න. මේ වගේ දේවල් වලට ඒ කියන්නේ ඒ කටයුත්ත නිරත වීම වටිනවා. හැබැයි මම හිතනවා ඊටත් එහාට යෑමේ අවශ්‍යතාවයක් තියෙයි කියලා. මොකද හැමදාම මේ කරන්නේ තමන්ගේ අසනීපෙට කරන බෙහෙතක් විදිහට වඩා තමන්ට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් යම් දැනුමක් අවබෝධයක් සඳහා තමන්ගේ ජීවිතය අසුරවන්නට ලැබෙන මහා වාග්යස්සේ සලකන එකට යමු නම් ඔය ඇති දැන් හොඳම උදාහරණයක් අපි හඳුනන්නේ අපි නිකන් සාමාන්‍ය උදාහරණ මට්ටමේ ගත්තාම කෙනෙකුට හෙම්බිරිස්සාවක ඇස හැදෙන එක මාසෙකට දෙපාරක් තුන් පාරක් වෙනවස ඕන තරම් තියෙනවා. හැබැයි මෙන්න ඈත යුගයේ දිහා අපි හොඳට බැලුවොත් එහෙම හෙම්බිරිස්සාවක ඇස හැදෙන ප්‍රවණතාවය සෑහෙන අඩුයි. මොන විදිහට ඇඟ බය වෙලා ඒ කියන්නේ මොනවා ආගම ගෝර කියලා අරගෙනවනේ.
ඉතින් මම කියන්නේ යම් විලාවට ඒ සෞඛ්‍ය පුරුද්දක් හේතුවක් වෙන්න ඇතිනේ. ඒ නියැලීම තුළ ලැබෙනා වූ ප්‍රතිඵලය හොඳයි. ධර්මයේ දිගටම නියැලීම තුළ ලැබෙනා වූ ප්‍රතිඵලය අර මේ මොහොතේ මම ඒක කරගන්නවා කියන අපේක්ෂාවට වැඩිය දීර්ඝව නිරත වීමේ වටිනාකමක් තියෙනවා කියන කාරණේ. උදාහරණයකට මෙහෙම කිව්වොත් දැන් අපි ඉස්සර කුස්සියේ අම්මල දාන වෙනකොට මුඛ වාඩම් මැදගෙන දානේ වයි කියලා අපි ආලා තියෙනවා. එහෙමයි. ඊළඟට දැන් උනත් දෙවියන් දේවාලවල වරන කටයුතු කරන අය දේව පූජාව තියෙනකොට එහෙම නැත්නම් මුරුතන් පූජාව තියෙනකොට මාලිගාවේ වුණත් අනිතර වුණත් මුඛ වඩම්ම මදිනවා. ඒකනේ මුඛ වඩම් බැද්දේ පවිත්‍රතාවය ආරක්ෂා කරගන්න පිරිසිදු භාවය ආරක්ෂා කරගන්න කෙලවල තියෙන විස බීජත්වයේ විසරණ වෙරක්වීමටනේ. එහෙමයි. ඒ කාලේ අපි එහෙම කිව්වේ මේ කෙලවිසි වෙනවට ඒක හොඳ නැහැ කෙලවිසි වුණා. බල් ටික අරගෙන යනකොට කරන්නේ මේ කටේ මට්ටමේ ඉහළයි අත් දෙකෙන් අරයි යනවා. මොකද මේ දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් බෝධි පූජාවට අපි කලගිරියේ වතුර පුරවගෙන යනවා. එතකොට පැම් පූජාවකට වඩා කෙල පූජාවක් නේ අන්තිමට. අයියෙන් ඉතිවිසෝ වගවා කියන්නේ කටෙන් පල්ලෙහා කලගිරිය තියාගෙන. එහෙමයි. එතකොට හයියෙන් ගාත කරනකොට මේ කෙලවිසි වෙනවා. එහෙමයි. එතකොට හරිනම් මේ වතුර කලය ඒක ඉස්මුදුනේ තියාගෙන ගියත් කවන්නේ හුඟක් ගෙනියන්න අමාරු නම් අත් දෙකකින් උඩට. නමුත් කටේ මට්ටමින් උඩට තමයි මේ කලගිරිය අරගෙන යන්නේ. ඒ කියන්නේ පැන් කලේ වටේ අරගෙන යන්නම ඕනද? ප්‍රදක්ෂිනා කිරීම ගෞරවයක් නේ. එහෙමයි. ඒක ඇවිදගෙන යන්න පුළුවන් කෙනෙක් නැත්නම් මේ ප්‍රදක්ෂිනා කිරීම හරි වටිනවා. මොකද ඒ වතාවතුල ගමන් කරලා ඉවරනකොට ඉතිපිසෝ පාටේ කොච්චර සැලසජ්ජහනක් ගන්න පුළුවන්ද? එහෙමයි. ඒකෙන්ම ගුණ බලයක් එනවා. මේ ගෞරවය ආරක්ෂා කරගෙනනත් එක්කයි මම මේ කියන්නේ. එතකොට දැන් ඒක මුඛවඩම් බැඳීම අපේ අවස්ථා කීපෙට සීමා වුණාම දැන් අනිත් වෙලාවට පොදු කරන්න බැරි වුණානේ මේ ලෝකේ කිසි කෙනෙකු. එහෙමයි. ඉතින් ඒ නිසා එහෙම නැත්නම් ඔය ක්ෂය රෝග වැනි රෝගයක් හැදුනහම ඒ ක්ෂය රෝග රෝහලේ අනිවාර්යයෙන්ම හැමෝම මුඛවඩම් බැඳගෙන ඉන්න ඕනේ. ඒ ඇරෙන්න අනිත් යම් වල මේක පුරුදු කරන්න බැරි වෙච්ච එකක්. දැන් බලන්න මුළු ලෝකයේ දැන් මම සමහරට දැන් ඔය රෝහල් ගත කරගෙන යනකොට වාහනේ යනකොට මම දෙපැත්ත බලාගෙන යනවා හැම වෙලාවෙම. ඉතින් දැන් මුඛවාඩමක් නැති කෙනෙක් නැහැනේ. මුලින් ඒගොල්ලෝ අපේ ජනතාවට තිබුණා මේක පිළිබඳ ප්‍රශ්නයක් සමාජාගත මුඛවාඩම දාන්නේ නිකටට. කටින් පල්ලෙහාට දැන් නම් මොන හරියට වැටිලා තියෙනවා. ඔව් දැන් මිනිස්සු ඒනේ නාමේ හිටින. ඒක කොච්චර මිනිස්සු සෞඛ්‍ය සම්පන්නද කියන්නේ. ඒ කියන්නේ ඉතින් උදේ මූණ හේදුවම හැන්දෑවට බත්තන්න මූණ හේදුව පිටක් උදේ දවල් දෙන්න. ඒ රෙන්න අද්දේ හේදුවේ නෑනේ. දැන් බලන්න අද්දේක දවසට කී සැරයක් නම් හොදනවා. ඒවා හොඳ පුරුදුනේ. ඒ කියන්නේ අපි ගැන සැලකිලිමත් වෙලා කරන්නා වූ පොඩි දෙයකින් කොච්චර ප්‍රතිඵලයක් ලැබෙනවද කියන එක නෙමෙයි තියෙන්නේ. ඔව් දැන් අර පුතක් වගේ ටෙම්පරේචර් වගේ දේවල් මාසෙකට වරක් දෙකක් හදුනා දැන් හැදෙන්නේ නැහැ නේද කියලා. ඇත්තටම අර මුඛවඩම නිසා දුහු විදියනවා අඩුයි නැහැ ඇතුළට. එහෙමයි. ඒක ඒකෙන් කොයිතරම් ආරක්ෂා කරනවද? ඉස්සර මට මතකයි ඔය මුඛවඩම දාගෙන නම් ලේසියෙන් හරි කටකට ගියා. ඔය මේ බයික් එලවනයි දුවිල්ලෙන් ආරක්ෂා වෙනවා. දැන් කොච්චර ලොකු ආරක්ෂා කොච්චර විස බීජ සංඛ්‍යාව දැනගත යුතු වෙලකලා තියෙනවද? ඒ නිසා වෙන්නේ නැති සර්ප්‍රයිසියා වෙලකලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ අපි ධර්මයට යොදාගත යුත්තේ තම මේ නිසා වෙන්න තමයි ධර්මය තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගන්න නැත්නම් මේ ලෞකික අවශ්‍යතාවය ඉටු කරගන්න පමණක් නෙවෙයි. ඉන්නෙහා ගිය ආධ්‍යාත්මික සැනසීමක් උදෙසාම යොමු වෙනවා නම් මම හිතන්නේ ස්වභාව ධර්මයෙන් ජය ගන්න පුළුවන්. ස්වභාව ධර්මයෙන් ජයගත්තායි කියලා කිව්වට ලබාගත්තු ජයග්‍රහණයක් නැහැ. හැබැයි ධර්මයත් එක්ක ලංව කෙනාට මේ තිබෙන නිරාමිස සුවේ කොතරම් වටිනවද? දැන් ඇත්තටම අපි හඳුරන්නේ රුක්ක මූලයකට ගිහිල්ලා වනගත වෙලා භාවනාවක් කරන නැත්නම් හිතේ කොච්චරම් සමාධිය ගොඩනගෙන ඇද්ද? කොච්චර වටින් පිටි නැත්නම් ස්වභාව ධර්මයෙන් වෙන්න ආපු පීඩාව නම වෙනවාද කියන කාරණේට හොඳම සාක්ෂිය තමයි ඉතින් මේ වර්තමාන සමාජය දිහා බැලුවාම ඔව් දවසින් පරිභාගික වෙනවානේ. දැන් අරඤ්‍යගතව රුක්ක මූලගතව ශුන්‍යාකාරගතව කියන කාරණා වෙනකොට දැන් ශුන්‍යාකාරගතව ඒක නේද සම්බන්ධ වෙන්නේ අර මීටරේ දුර ප්‍රමාණය කියනකොට මිනිස්සුන්ගේ වාසයෙන් ඈත් වාසය කරන්න උත්සාහ කරන්න. ඒකට ඒක කායික සෞඛ්‍ය සම්පන්නතාවය සඳහා ආධ්‍යාත්මික නිරෝගීතාවය සඳහා ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා උපකාරවත් වෙන ආකාරයට පේනවා. ඒ කියන්නේ කතා කරන ප්‍රමාණයත් අඩු වෙනනේ. අඩු වෙනවා. ඕනවට වැඩිය නේද? ඔව්. ඒ කියන්නේ මුසාවාස්, කේලම්, පරුස වචන, හිස් වචන මේ ඔක්කොම ගොඩක් අඩු වෙලා තියෙනවා. දැන් අපි කරන්නේ නාසයේ උඩ දෙකන් හරියට මුඛවඩම කියන එක දාගත්තා මුවවැස්ම කතා කරනකොට ඒක දාගෙන ඉන්න බෑ. අපි කරන්නේ කතා කරනකොට අයින් කරලා කතා ඉවර වෙනකොට පස්සේ දාගන්න. ඒ වැරදිම දෙයි. අපි හඳුනන දැන් මෙයත් සමග අපිට යොමු කරපු ප්‍රශ්නයක් තිබෙනවා අපේ ශ්‍රාවකාවක්. ඒ ප්‍රශ්නයක් මම හිතනවා යොමු වෙනවත් වැදගත් කියලා. මොකද මේ ඔබ වහන්සේ අර
බෝසත්වයන් වහන්සේ මග යනකොට අත්දැකීම් සම්භාරය අර කාන්තාවන් වේශයෙන් ඇවිල්ලා යක්ෂණියන් ගොදුරු කරගත් කාරණා කියනකොට මට හිතෙනවා මේ ප්‍රශ්නේ යොමු කළොත් එහෙම හොඳයි කියලා. ඒ නිසා මම ගැටලුව වෙතට අවධානය යොමු කරන්නට කැමතියි. නිරෝෂණීය අමිතා මහත්මිය තමයි මේ ප්‍රශ්නේ යොමු කරලා තිබෙන්නේ. ඔබ වහන්සේ වෙතටම යොමු කරන්න කියලා තමයි සඳහන් කරලා තිබෙන්නේ. මගේ අම්මට වයස අවුරුදු 72ක්. ඇය අවුරුදු 3ක පමණ සිට ස්නායු රෝගයකින් පෙළෙනවා කියලා සඳහන් කරලා තිබෙනවා. ඒ අතරතුර දැනට අවුරුද්දක පමණ සිට මානසික රෝගී තත්ත්වයකුත් යම් ආකාරයකට පෙළෙනවා කියලා සඳහන් කරලා තිබෙනවා. ඒ සඳහා ප්‍රතිකාර තත්ත්වයන් මේ වෙනකොට ලබා ගන්නවා. අම්මා නිතර මෙලොව හැර ගිය මියගිය ඥාතීන් ගැන සිහිපත් කරනවලු අපේ හැමදෙරම. නිතරම කතා කරන්නේ මගේ ඥාතීන් ගැනමලු. විශේෂයෙන්ම යක්ෂයන් පිළිබඳව අම්මා හැමතිස්සෙම කියනවා. යක්ෂයෝ එනවා එහෙම සඳහන් කරනවා කියලා සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම කෑම ගන්න ගියත් මේ අම්මා අප්‍රසන්න විදිහට තමයි දැන් කෑම ගන්න. ඉතින් බොහොම හොඳ හිටපුවාම ටිකක් අප්‍රසන්න විදිහටම කෑම ගන්නවා කියලා කියනවා. පිරිත් අහන්නවත් අම්මා කැමති නැහැ. පිරිත් අහනකොට කෑ ගහනවා කියලා සඳහන් කරලා තිබෙනවා. මේ අසනීප තත්වය පිළිබඳ විග්‍රහයක් එක්ක දැන් ඔබ වහන්සේ අර කියවනේ යක්ෂයන්ගේ ගොදුරු බවට පත් වෙනවා. දැන් මේ වගේ සමාජයක සමහරු කියනවා මහා මනස්ගත කියලා. ඔය වගේ කතා දීවට ඒවා නෙමෙයි ඇත්ත තත්ත්වය මෙහෙමයි. අවවාසිකින් දැනගන්නට කැමති ධර්මයේ පොරු කරන්න බැහැනේ. ඇත්තටම යක්ෂ ප්‍රේත ඔය ආදී කොට්ටාසියන්ගේ බලපෑම, මළගිය ඥාතීන්ගේ බලපෑම මේ වයසක නැත්නම් හිත දුර්වලයට එන්න පුළුවන්කමක් තිබෙනවාද? මේ අම්මට මොන වගේ තත්ත්වයක්ද තිබෙන්නේ? මේවෙන් නිදින්න නම් අපි ඇත්තටම මොනවද කරන්නට ඕන? අපිට ඒ ප්‍රශ්නෙට පිළිතුරු පැතිකඩ කීපයකින් සාකච්ඡා කරන්න පුළුවන්. එහෙමයි. එකක් දැන් වෛද්‍ය විද්‍යාව පිළිගන්නේ නැහැ. මේක අමනුෂ්‍ය දෝෂයක්. මේ ඇති වෙලා තියෙන්නේ මානසික රෝගී තත්ත්වයක් කියන තැන ඉඳගෙන ඒකට ප්‍රතිකර්ම කිරීම විතරයි වෛද්‍ය විද්‍යාවට කරන්න පුළුවන්. ඒ කාරණේ එහෙම ඇත්තයි. ඒ කාරණේ ඇත්තයි විතරක් නෙමෙයි සාමාන්‍ය ස්නායු දුර්වල තත්ත්වයට පත් වෙනකොට මානසික විකෘතියක් ස්වභාවික වශයෙන් ඇති වෙනවා. ඒ ලක්ෂණ පේනවා අනිවාර්යෙන්. ඔව් ලක්ෂණ පේනවා. එතකොට මේ මානසික විකෘති ස්වභාවයේ ස්නායු දුර්වල වීමේ ස්වභාවය එක පැත්තක් වශයෙන් එක වෙන්න පුළුවන්. නමුත් ඒ දෙකම නොවේ නම් මේකේ ඥාතීන් බොහෝමයක් ජීවිතයේ අවසාන භාගයේ මනස දුර්වල වෙනකොට මනස ග්‍රහණය කරගන්න පුළුවන්. එහෙම වෙන අවස්ථා ඕනෙන් තරම් තියෙනවා. ඒක සමහර කෙනෙක් මට යන්න ගහනවා මාව කියන්න එනවා මේ බලපං උඹලට තේරෙන්නේ නැද්ද මගේ මේ බෙල්ල මිරිකන්න හදනවා. ඉතින් මේ ඒ යක්ෂාදීන් තියෙන ප්‍රේතාදීන් තියෙන සියුම් ශරීරනේ. එහෙමයි. ඒවා මේ සාමාන්‍යයට පේන්නේ දැන් මුගලන් මහරහතන් වහන්සේ එක් අවස්ථාවක නිදිගුරු කවුමින් පාමුලට වඩින වෙලාවේදී දකින්න මේ ප්‍රේතයා. ප්‍රේත දරුවෝ කීප දෙනෙක් කනනවා එනවා. ඊට පස්සේ ඒ තව අවස්ථාවක එතකොට ඒ දරුවන්ගේ අහනයි කියලා. එතකොට කියනවා ස්වාමීනි අපේ අම්මගේ අහවදනට මේ කෑම ගේන්න වහන්සේලාගේ ආරාමෙ කිට්ටුවට ඉතින් තාම ආවෙන්නේ අපිට බඩගිනි කියලා පණිවිඩය කියනවා කියලා අහනවා. එතකොට අහනවා දැන් මේ ඔබේ අම්මට මම මට කතා කරන්න මට පෙනෙන්නේ නැහැ කියනවා. මොකද මම කරලා පේනවා. නමුත් මේ ධර්ම කතාව වැඩිපුර හැමදෙනාට හේතු ගන්නන්න වෙන්නේ ඒක කියන්නේ. දරුවෝ කියනවා මට ඔයාලා පේන්නේ නැහැ කියනවා. එතකොට කියනවා මේ මෙන්න මේ ෆෝටෝ බලන්න මේ ෆෝටෝ වහන්සේට දෙන්නේ මම. ඒක ෆෝටෝවක් එනවා. ඒක පුද්ගලයා පේන්නේ අනිත් අයට ෆෝටෝ පේන්නේ. ෆෝටෝ බලන්න. ඔව් ඊට පස්සේ අතෙන්ද ගිහිල්ලා අර පෙරේටියට කියලා අන්න ඔයාගේ දරුවෝ අඬනවා ඔයා දරුවෝ බලන්න යන්න කියලා. ඒ කියන්නේ ෆෝටෝ දැන් ඇල්ලුවාම පේන්න ගන්න හොඳද? නෑ ෆෝටෝයි පේන්නේ. මුගලන් මහරහතන් වහන්සේ ඉතිසර ලවයිත් එක්කම පේනවා. ඔව් පිටිපස්සෙන් වඩින අනිකුත් හාමුදුරුවෝ පේන්නේ ෆෝටෝවක් දෙනවා. අඬනවා. මේ සංමාත්‍රණ සියුම් ශරීරෙ පෙනෙන්නේ නැහැ නේද? මුගලන් මහරහතන් වහන්සේගේ ඉද්ධි බල සම්පත්තියයි ජීවන කරලද අධ්‍යාත්මික තත්ත්වය තියෙන නිසා පෙරේතරුවන් පේනවා. එතකොට අම්මාට ෆෝටෝ අරගෙන ගිහිල්ලා කතා කරනවා. එතකොට ෆෝටෝ අරගෙන ගිහිල්ලා කතා කරනවා මගේ දරුවෝ කොහොමද දන්නේ කියලා අහනවා. මේ ෆෝටෝ දිහා බලන්න. එතකොට ඒ ෆෝටෝ අල්ලපු සුවඳ දැනෙනවා අම්මට. ඒ තමයි පෙරේත දරුවන්ගේ. එතකොට අර ෆෝටෝ අම්මා අල්ල ගන්නවා. එතකොට ෆෝටෝ අල්ලගෙන අරගෙන යනවා පේනවා. පෙරේතී පේන්නේ නැහැ. ඒ වගේ දැන් සමහර කෙනෙක් කෑ ගැහුවට මට යකෙක් වැහෙනවා මට මේ පෙරේතෙක් ඉන්නවා හරි භයානක යත් එක මෙහෙමයි බඩ මෙහෙමයි කියලා කිව්වට කියලා. ඔයද පිස්සු කියවන්න එපා මේ පෙරේතෙක් නෑ වෙලාවේ යකෙක් නෑ වෙලාවේ කියලා කිව්වට පෙනෙන්නේ අර යට ඒක ඇත්තටම. ඉතින් එහෙම දැන් ඔය බලන්න ඔය හොඳට ඔක පේනවා මේ
බලිතෝවි කරන තැන තියෙන සමහර සත්‍යවාදීවම ආවේශ වෙච්ච තැන තියෙනවනේ යක්ෂයෝ ප්‍රේතයෝ. ඒ තැන් වලදී හොඳට පේනවා මේ එයාට තමන්ගේ ඥාතියගේ බලපෑම කොහොමද කියන කාර්යදී ඒගොල්ලෝ කෑ ගන්න කොහොමද? දැන් මට තියෙන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් හිතක් දියුණු කරගත්ත කෙනෙකුට මොගලන් මහරහතන් වහන්සේ හිත දියුණු කරගත්තා. තන්මාත්‍ර ශරීරයක් පේන්න පටන් ගත්තා. ඔව්. දැන් හිත දුර්වල වෙන කෙනෙකුට පේන්නේ කොහොමද කියන එකනේ. දැන් මෙහෙමයි. එයාට පෙන්වනවා කියලා කියන්නේ එයාගේ මනස දුර්වල වෙච්ච නිසා. දැන් මනස දුර්වල වෙන ස්නායු දුර්වලයි මනසත් දුර්වලයි. මනස දුර්වල වෙනකොට අර අමනුෂ්‍යයා මනස ග්‍රහණය කරනවා එයාගේ. මනස ග්‍රහණය කරාම ඒ කියන්නේ එතෙක් එන්න බැරි වෙලා තිබුණ යම් ශක්තිමත්ව තිබුණ නිසා ඔව් දැන් දුර්වල නිසා එන්න පුළුවන්. දුර්වල නිසා එන්න පුළුවන්. දුර්වල නිසා මනස ග්‍රහණය කරලා මනස අතරින් ඉඳගෙන එයාට කතා කරනවා. ඒකයි මේ වෙන්නේ. එවැනි තත්ත්වයක් තුළ හානිදායක වන්නේ කුමන ආකාරයෙන්? සමහරට ඒකට බීජයටපත් වෙලා මරණයටපත් වුණත් වහාම එයාගේ සහවාසයට යනවා. පිරිතාත්මයකට පිරිතාත්මයට යනවා. ඔය යක්ෂයාත්මයට යනවා. මේකෙන් ගලව ගන්නේ කොහොමද? ඒකින් ගලව ගන්න බලවත් දෙයක්ගේ මනස යොමු කරන්න පුළුවන් මට්ටමක තියෙනවා කියලා බලන්න ඕන ධර්මයේ. ධර්මයේ පිළිදේශනාදී දේවල් බලහත්කාරකමින් දීලා මොකද අරයට මං කියන්නේ අර උත්තරේ නප්පමාදෙන්න අප්‍රමාදීව කොයි මොහොතකවත් එයාට දෙන්න ලං නොවී ඉන්නට අවශ්‍ය කරන දැන් සමහරට ඒ ඒකේ ආරක්ෂක බලලා කිදිය. ආතුරය තියලා ඒ වටේ සමහර ස්වාමීන් වහන්සේලා තියෙන දවස් 6ක් 7ක් ආසන්න අවස්ථිකේ පිළිත් ටිකක් කියන්නේ මේ යොදා ගත්තොත් නිරතුරු නැත්නම් කවුරු පිළිත් කිව්වොත් හැබැයි පුත් සාරි සජීවී පුද්ගලෙක් පිළිත් කියන්න පුළුවන්. මේ කාරණේ ඉඳලා මිනිස්සු ඔක්කොම අර මැරෙන්නේ නැහැ වටේ රේඩියෝ ගිහින් කියන්නේ. ඔව්. ඒ වගේ සාහිත්‍ය විශ්යක් ඉඳගෙන හැබැයි නිර්මාංශව පිළිවෙත් රකිමින් තා සිල්වත් පිළිසුදුව ඒ අය ඒ කාලපරාසය තුළ සෙට් කරන්න ඕනේ. ඒකට එයා අර ඉගදසක් කරනකොට අර අරයට මෙයාට බලපෑම් කරන්න බැරි වෙන ඔය පිළිතේ ආනුභාවයෙන් නිසා එයාට ඒ වලල් ඇතුළට එන්න බැරුව වෙනවා. එන්න බැරුව වෙනකොට ඒ අතර තමයි මරණත් මෙයා පහන් වෙච්ච හිතකින් තමයි මරණයටපත් වෙන්නේ. දැන් එතකොට ඒ ආනුභාවය කියලා සඳහන් කරන්නේ බුද්ධ ශක්තියද? එහෙම බුද්ධ ශක්තිය. ඒකම දෙවියන්ගේ තැනට ආකර්ෂණයක් සිදු වෙනවාද? ඔය වගේ දැන් දිගටම පිළිතිම දේව ආකර්ෂණය සිදු වෙනවා. දැන් මේ බණක් කියන තැනවත් අපි දේවතා ආරාධනා කරනවානේ. එහෙමයි. ඒකෝට ඒ දේවතා ආරාධනා කරන තැනවල දෙවියන්ගේ සම්ප්‍රාප්තිය පහළ වෙනවා. එහෙමයි. එහෙමනම් පිළිතිංගක් කියනකොට අපි අනිවාර්යයෙන්ම දේවතා ආරාධනා කරනවානේ. එහෙමයි. ඒ දේවතා ආරාධනාවට දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. දැන් එතකොට බියක් ඇති ගැනීමක් ලොමුගේ දැහැගැන්වීමක් ආදී වුණාම යක්ෂ සෙන්පතිවරුන්ට බවරනවා කියනවා දෙවියන්ට බවරනවා කියන ඒ තත්ත්වෙම ආරක්ෂා කරගන්නට කියලා. ඒ වගේ තත්ත්වයන් සඳහා දෙවියන්ගේ වැඩමවීමක් හොඳයි ඒක පැත්තට. ඇත්තටම දෙවියන්ගේ අපි ආරාධනා කළත් නැත්නම් දෙවියන්ගේ ආකාශයෙන් සිද්ධ වෙනවා. එහෙමයි. ඉතින් අපි මේවා හරි හැටි කියලා මැනලා නැත්තම් අවබෝධයෙන් අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේලාගේ දේශනා නිතර අහලා ධර්මයේ ප්‍රගුණ කරලා පරිශීලනය කරලා යම් මතයකට එනවා මිසක් Facebook එකේ දැක්ක පළියට හෝ එහෙම නැත්නම් සමාජ මාධ්‍යයේ දැක්ක පළියට හෝ තව කෙනෙක් ප්‍රසිද්ධ කෙනෙක් කියු පළියට හෝ ප්‍රතික්ෂේප කළ යුතු නැහැ. මොකද අපි දැක්ක පහුගිය දවස්වල බුදුහාමුදුරුවන්ටත් වඩා ධර්මයේ දන්න බුදුහාමුදුරුවන් පිළිබඳවත් විවිධාකාර මත සමාජගත කරපු අවස්ථාවන් පිළිබඳව දැකලාගේ අතර භික්ෂුන් වහන්සේලා පිටියා චීවරය දරාගත්තා. ඉතින් ඒ පිළිබඳ විවාදාපන්න ස්වරූපයෙන් අපිට අහන්න ලැබුණා, දකින්නට ලැබුණා. හැබැයි මේ හැම දෙයකින්ම ඒ ගෞරවය කෙලසෙනවා නම් ඒ වගේම ඒ උතුම් වූ ශාසනයේ තිබෙනා වූ පැවැත්මට හානි වෙනවා නම් ඒක මම හිතන්නේ පුද්ගලයාට පමණක් නෙවෙයි සමස්ත ලෝකයටම දැනෙනවා ඇති. සමස්ත ලෝකයට මේ සඳහා යම් ආකාරයේ විපාක ගෙවන්නට සිදු වෙනවා. ඒ වගේම මේ ලෝකේ අපි මේ නිතරම අත්දකින්නේ. ඇත්තටම අපි තේරුම් ගත යුතු දෙයක් තමයි අපිට නොපෙන්න අදිසි හස්තයන් මේ ධර්මයේ විකෘති කරන පැවිද්දන් හරහා අපට දකින්න පුළුවන්. එහෙමයි. හේතුව එකක් අපි තුමු බුදුදහමේම කොටසක් තියෙනවා මහායාන දර්ශනය කියලා. ඒ මහායාන දර්ශනයේ පතුරවලීම සඳහා මහායාන ප්‍රසිද්ධ කරපු ප්‍රචලිත රටවල් වලින් ලංකාවේ සම්බන්ධව තෝරාගෙන උන්වහන්සේලාට අප්‍රමාණ ප්‍රමාණයෙන් ආධාර කරනවා, උපකාර කරනවා. ඒතකොට ප්‍රමාණිකවල උන්වහන්සේලා ගත්තොත් දැන් අපි ලංකාව කියන උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් අපිට විසුණු වහන්සේලාට මෙහෙණින් වහන්සේලාගේ සංකච්ඡය වගේ ජර්සි එකක් වගේ එකක් යටින් ඉඳලා උඩට දිවුලන් ඉන්න අයියක් නෑ මේ රටේ. එහෙමයි. මේ රටේ. එතකොට විසුණු වහන්සේගේ ඇඳුමට එමගේ කොටසක් විශේෂයෙන් අතුරු කොටසක් මෙහෙණින් වහන්සේලාගේ වගේ ඇතුළත් වුණාම භික්ෂුවකට අවශ්‍ය නොවන ඒක ටිකක් අපි විමසලා බලන්න වෙනවා. ඉතින් ඒක විමසන්න බැරි තැනද දැන් අපි ඒක පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ මහායානයේ පතුරවන්න සූත්‍ර අභිෂේක රටවල් ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ. මම කතා කරන්නේ ලංකාව ගැන. එක්ක මොකක් හරි මානසික
අවශ්‍යතාවයක් ඇති නේ මම රටේ ඉඳලා මම මෙහිමයි කියලා පෙන්නන්න සමහර අයට කියනනේ පොඩි උනා. දැන් ඔතනත් කියනවා අපි හඳුනන්නේ මේ ඇඳුම එක ගැටෙන්න එපා හිත එක ගැටෙන්න නැතුව ඊටිය නම් ඇති කියලා. ඔව්. එතකොට දැන් මේ ඕනම එකක් පොරවාගෙන ඔන්නමනේ ෂර්ට් එකක් සාරවත්ම ජීරු පාටින් මහක අඳගෙන ඉන්න පුළුවන් නේ. ඒක තමයි වෙන්න බන්නේ. අරහත් දජිය මේ. ඔව් එහෙම වුණොත් සම්පූර්ණ කට්ටිය තෝරන විදිහට මාගත්තට ප්‍රශ්නයක් නැහැ කියලා කියයි. එහෙම නෙවෙයි භික්ෂුවකට තියෙනවා යම් පිළිවෙල. එහෙමයි. විනයක් තියෙනවා. ඔව් විනයක් තියෙනවා. දැන් හැබැයි බුදුරජාණන් වහන්සේ අර තාසු ජනපදයේ මේ යම් දිශාවලට යම් ජනපදවලට යම් ගැළපෙන විදිහට තියෙනවා ඒවා වෙනස් කරගන්න කියලා. මම මේ කතා කරන්නේ වෙනත් මහායාන සම්ප්‍රදාය ආකල්ප බුදු පිළිමෙන් පටන් ගත්තාම දේවවාදී සම්ප්‍රදායෙන් පරිබාහිර දේවල් දැන් කෙමෙන් නැවල ඒවා දැන් සාමාන්‍යකරණය වෙලා තියෙන මේ රටේ. ඉතින් ඉදිරිය අනාගතයට යනකොට තවදුරටත් භයානක තත්ත්වයක් උද්ගත වෙයි. ඒ කියන්නේ දැන් සාමාන්‍යකරණය වෙලා කියන්නේ ඉදිරි අනාගතයේ මේ රටේ ජීවත් වෙන දරුවන්ට ඒක තමයි ඇත්ත කියලා හිතෙන්නේ. ඒක තමයි ඇත්ත කියලා හිතනවා. දැන් අනිත් කාරණා මම මේකට කරන්නේ බුදුදහම තුලම ඉඳගෙන අර යකඩේ තුලම උපන් මල යකඩේම මේ සාධනේ කාදමන ආකාරය අපහදවන ආකාරය ඊළඟට වෙනත් විවිධ ඊනියා ආගම් බලවේග ක්‍රියාත්මකයි සහ වෙනත් ලෝක සංවිධාන ක්‍රියාත්මකයි බුදුදහමේ තියෙන පිළිතුරු භාවයේ තියෙන වටිනාම රට තමයි ලංකාව. ඒතකොට ලංකාවට පැමිණිලා ලංකාවේ වික්ෂුන් වහන්සේලා එන්නට ලංකාවේ කුලදරුවන් සමග තරුණයන් සමග ආද වෙලා ඒ අයට ආදරපකාර දීලා ඒ අය පැවිදි කරවලා ඒ අය හරහා තමන්ගේ මතය ධර්මයේ ප්‍රචාරය කර ගැනීම හැකියි. ඒක ධර්මයේ විකෘති ධර්මයක් ඇයි දේශනා කරන්නේ. නමුත් ලංකාවේ කුලදරුවෙක් මේ දේශනා කරන්නේ තාර්කික ඕනේ දේශනා කරන්නේ. ඒකට ඒක එහෙම නෑ කියලා කියන්නේ බැරි තැනක දේශනා කරනවා. එහෙම වෙනකොට ධර්මයේ විකෘති වෙනකොට මහා භයානක තත්ත්වයක් වර්තමානයේ රට තුළ උද්ගත වෙලා තියෙනවා. ඒ වෙලින් දැන් කොයිතරම්නම් දැන් මට මතකයි අපේ ලබඩෝරු කන්දේ අරණ්‍ය සේනාසනේ ස්වාමීන් වහන්සේලාගේ රටේ දායකයන් එකතු කරගෙන උන්වහන්සේ වටිනා මෙහෙවරක් කළා. ලක්ෂ ගණන් ටැබ්යන්ට ලබා දුන්නා. මේ ත්‍රිපිටකය පිරිසුදු ලෙස පරිහරණය කරන්න. මොකද ඒ අවශ්‍යතාවය උදා වුණේ ත්‍රිපිටක පොත් නැතුවට නෙමෙයි. ත්‍රිපිටකය ඕනෑම ටෙලිෆෝන් එකකින් දැන් මේ භාවිත කරගන්න පුළුවන්. නමුත් එවැනි තත්ත්වයක් තිබෙදී මේ පිළිබඳ නැවත උනන්දු වෙන්න උද්‍යෝගමත් වෙන මේ ධර්මයේ විකෘති කරනත් ත්‍රිපිටක ධර්මයටම අනුගතව යමක් දේශනා කරනවා නම් ඒක ගැළපීම සඳහා අපි ඕඩව දේශනාව ත්‍රිපිටකයේ ආදේශ කරගන්න ඕනේ. මම අර තේරපත්ත ජාතික වැනි කතා දේශනාවක් තුළ කුමාරයා රජකම ප්‍රාර්ථනා කිරීම කියනකොටම අනුත්තර නිකායේ තික නිපාතයට ගිහින් පුද්ගලයන් තුන් දෙනෙක් ගැන කරුණු කිව්වා. ඒ කියවේ මේ දේශනාව මේ අදහස ත්‍රිපිටකයට අනුගතයි කියන එක දේශනා කරන්නේ. හොඳයි ඒ නිසා අපි ධර්මයේ රැකගත යුතුයි. ධර්මයේ රැකගන්න නැතුව ධර්මයේ තියෙන දෙයක් අපි ලබා ගන්නවට වඩා පිරිසිදු ධර්ම රැකගත යුතුයි. ඒ සඳහා යොමු වීම වැදගත්කමක් තිබෙනවා. එතන අනාගත පරපුරට ආයාද කිරීම අපේ යුතුයකමක් වගකීමක්. ඒ නිසා එය මේ ජීවිතයේදී ලබන්නා වූ පිරිස මේ ජීවිතයේ ධර්මයේ ආශිර්වාද ලබන්නා වූ පිරිස ඒ අනාගතේ කරා යොමු ගෙන යන්නට වැඩපිළිවෙලක් සැකසිය යුතුයි. සහ මෙතන සාමාන්‍ය ජනතාවගේ පටන් රාජරාජ මහා මාත්‍යාදීන් දක්වා නැත්නම් මේ රට පාලනය කරන නැත්නම්ගේ දක්වා ඇස්සැරියවා කියලා අලුත් අවුරුද්ද ආරම්භයේදීම සිහිපත් කරමින් අපේ අවසාන විනාඩි කිහිපේ පුණ්‍ය අනුමෝදනාව වෙත යොමු වෙනවා. අවසර සාකච්ඡා. සදා ගුණබර වාසනාවන්ත පින්වත්නි ඔබ හොඳින්ම දන්න ආකාරයට අපි ගිලන් වූ මොහොතේ පටන් මේ මොහොත දක්වා ආශිර්වාද කිරීමෙන් පමණක් නෙමෙයි කොයි මොහොතකවත් මේ ස්ථානයේ වැඩි ඉන්න අනිකුත් සියලු දෙනා වහන්සේලාට දානමාන ආදී හිඟපාඩුවක් නොදෙන ආකාරයෙන් නොවන ආකාරයෙන් ක්‍රියාත්මක වුණේ ඔබ මට දක්වන ගෞරවයක් ඇටියෙද. ඒ නිසා මම විශේෂයෙන් ඒ කාල සීමාව තුළ අප ඇතත් නැතත් එමින් යමින් ස්ථානයේ රැක බලාගත්තු මේ අපෝපස්ථාන වලට සහාය සම්බන්ධ වුණු හැම දෙනාට පින්පෙත් පවරමි. විශේෂයෙන් අපි කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබෙමින් සිටි කාල සීමාව තුළ මේ පොඩි ස්වාමීන් වහන්සේලා තරුණ ස්වාමීන් වහන්සේලාට අපි දකින්න බලන්න යන්න වාහන සපයමින් පුදුමාකාර කැපවීමක් අපේ දායකයන් සිද්ධ කළා. ඒ හැම දෙනාටම යෝගීම ගම්පහ මහ රෝහල කොළඹ ජාතික මහ රෝහල වැනි රෝහල් ආයතනත් පෞද්ගලික රෝහල බොහෝමයක් අප වෙනුවෙන් කළ හැකි ප්‍රමාණ මෙහෙවරක් සිදු කළ නිසා ඒ සියලු රෝහල් ආයතනවල වෛද්‍යවරුන් හෙදෙහිගියන් උපස්ථායිකාවන් ඇතුළු සියලු දෙනාට මගේ හදපිරි පුණ්‍ය අනුමෝදනාවක් පිරිනමන්න මේ අවස්ථාවක් කරගන්නවා. ඒ හැමද සුභ ආශිර්වාදයක් ගෙනින්නට අවස්ථාවක් කරගනු ලබනවා. අද දවසේ පුණ්‍ය අනුමෝදනා අතරට අපේ මේ ශාසනික ජීවිතයට මහත් වූ මාතෘ ස්නේහයෙන් සමීපව වැඩ ඉඳලා අපවත් වී වදාළ අපේ බොරලස්තුමේ
වජිරා පින්වත් ගොර කටයුතු මෙහෙණින් වහන්සේ සිහිපත් කරමින් එම දායක දායිකාවන් අපේ කුඩගල්ලාරේ පුණ්‍යාභිනී පූජනීය මෙහෙණින් වහන්සේ ශිෂ්‍ය දෝහිතෘන් වහන්සේ හැටියට උන්වහන්සේ ප්‍රමුඛව දායකත්වයේ දරා තිබෙන අද දවසේ අපේ ඒ සුමිත්‍රා යෝගාශ්‍රමයේ සීල දායක පින්වතුන් උන්වහන්සේගේ ආදාහන කටයුතු වලට ලැබුණු බරපැන රුපියල් 50000ක බරපැනක් ඉතිරි වී ඒ බරපැන සෑමන නිර්මාණය වෙනුවෙන් පූජා කළා. ඒ දායක දායිකාවන් සකී ආරමණු වලිය ඇතුළත් කළ තිබුණේ උන්වහන්සේගේ ආදාහනයේ බැනරයක තිබිච්ච ලස්සන වදනකින් එයත් මං ඉතා උන්වහන්සේට ගෞරව පිණිස සිහිපත් කරන්නට කැමැති. කහසිවුර දැවටි නෙතුපියන් බිම රැඳුණු තවම මඟ වඩිනු ඇත තුරු පවනේ සිසිල තුල සැනසෙලි සුසුම් ළඟ සසර මඟ පසක් කළ වජිරා ගරු කටයුතු මෑණියනි ඔබ අප දමා බොහෝ දුර ගොස් ඇත. දහම් මිහිර අප වෙත බෙදා දෙමින් ආලෝකයට මඟ පෙන්වූ ඒ පොරලස්තුමියේ පරම පූජනීය වජිරා මෙහෙණින් වහන්සේ ඉංගුන්වහන්සේට සෙසු අධ්‍යාත්මික ධර්ම පූර්ණේ කරගෙන නිවනේ අමා ශාන්තිය ලබා ගැනීමටම මේ පුණ්‍ය ශක්තිය පාරමිතාවක් වේවා පාරමිතාවක් වේවා පාරමිතාවක් වේවා කියා ප්‍රාර්ථනා කරමින් මටත් විශේෂයෙන් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කර තිබෙනවා. ඔබගේම පත්ගිනී විජේකෝන් පින්වත් මහත්මිය වැවරවම ගැමුණු මාවත කුරුණෑගල සිට රුපියල් 51000ක බරපැනක් සෑමන නිර්මාණය වෙනුවෙන් පූජා කළා. සිව් වසරකට පෙර අභාවයට පත් විජේකෝන් බණ්ඩාර සෙනෙහබර ස්වාමි පුත්‍රයන් වහන්සේට ඔබගේම වසර 24කට පෙර මීගේ නාලක සම්පත් බණ්ඩාර ආදරණීය පුතණුවන්ට ඇතුළු මියගේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන ප්‍රාර්ථනාවයි පත්ගිනී විජේකෝන් මෑණියනි ඔබතුළු තැන්පත් කරගන්නේ. ඒ නිසා විශේෂයෙන් සෙනෙහබර පුතණුවන්ට ජීවිත ගමනට උපනුපන් තන්හි මෙබඳු අකාල නියෝගකට පත් වූ සඳහා මේ පුණ්‍ය ශක්තිය පාරමිතාවක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම කලගෙඩිහිලේ සපුගස්තන්න පාරේ අංක 127 201 දරන KMG දුෂාන්ත ඩයස් පින්වත් මහත්මයාණෙනි ඔබ දානමාන ආදී සියලු පුණ්‍ය කටයුතු සඳහා සියලු දෙනාගේම ආශිර්වාදයෙන් මෙද රුපියල් 50000ක බරපැන පූජා කළා. දෙසැම්බර් මාසයේ 17 වෙනිදා යෙදී තිබුණු MG විමලසිරි ඩයස් සෙනෙහබර පීතුමාණන් වහන්සේගේ 70 වෙනි ජන්මදිනයට ආශිර්වාද පතන ප්‍රාර්ථනාව පුතෙක් වශයෙන් ඔබ තුල පැවතුණු උතුම් ප්‍රාර්ථනාවක්. ඒ සඳහා අපේ ආශිර්වාද දෙක් කරමින් සජීවත්ව වාසය කරන ඉන්ද්‍රාණී පෙරේරා මෑණියනි ඔබටත් නිදුක් නිරෝගී සුවාදරණීය පුතු ප්‍රාර්ථනා කරන ලබනවා. මේකේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට වගේම සකීය මෙලව ජීවිතයේ අභිවෘද්ධිය උදාපත් කර ගැනීම සඳහා යන ගමනේ සියලු කටයුතු සාර්ථක වන්තේ පින ආශිර්වාද බලයක් වේවා. සියලු දෙවියෝ පින් අනුමෝදන් සපෝට් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම කඩවත ක්‍රීඩවල බංගලාවත් අංක 63 71 ධර්මයේ නිහල් ලොකුගේ පින්වත් අයියා රුපියල් 25000ක බරපැනක් පූජා කරමින් වාර්ෂිකව තමන්ගේ දාන වේලෙමින්ම බොහෝ ආදරණීය දායක දායිකාවන් මේ පූජා භූමියට ඒක රාශී කරලා දැන් පෙන් බැටක් පවත්වාගෙන යන්න කටයුතු සංවිධානය කරන කෙනෙක්. ඒ නිසා අද දවසේත් මේ දානමාන සීල කටයුතු වලින් සපෙන්ද දායකත්වය අගය කරමින් නොවැම්බර් මාසයේ 27 වෙනි දිනදී යෙදුණු විදේශගත සසිත දිරංජය ලොකු පුතාට ආශිර්වාද කරන්නට ජන්මදින නිමිති කරගෙන නිහාන් ලොකුගේ ආදරණීය පියාටත් ජනිත හඳුන්වන මෑණියන්ටත් කුෂානී පෙරේරා තම සහකාරිය ඇතුළු සියලුම දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් නිහාල් ලොකුගේ අයියාගේ බලාපොරොත්තුවයි. ඒ වගේම අංගඩ කොහිලවත්ත වීරමල් මාවතේ අංක 18 6 ඒ නිවසේ නිරංජනී විජේරත්න පින්වත් මහත්මිය රුපියල් 25000ක බරපැනක් රන් මුදුවක් පූජා කළ තිනවා. ඇසලෙන් නෝනා මෑණියන්ටත් CG විජේරත්න මාමා ඇතුළු මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන ප්‍රාර්ථනාවත් සුජීවත්වයට ආශිර්වාද පිණිස තමන්ට පරම ශාන්ත නිබ්බාන දාතේ සැනසීම උදෙසා මේ පින පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කර තිබෙනවා. චන්දා ජසවති මහත්මිය අලුත්ගම්බෝගම යක්කල සිට දෑවසර ප්‍රබල මේගේ පුංචි නෝනා පින්වත් මෑණියන්ට එදිරි සිංහ සුමනසේන දෑසෙන් ජේපින් ආරෝග්‍ය අපහම් කියන අයට පින් අනුමෝදන් කරන්නට මේ පුණ්‍ය භූමියට විශේෂ ආධාරයක් සම්පූර්ණ කර තිබෙනවා. ඒ සියලු පුණ්‍ය ශක්තියන්ගේ අනුභවය හැම දිනාටම අත්පත් වේවා සිත්පත් වේවා. අසා සිටින ධර්මයේ සම්බන්ධ වූ ධර්ම ශ්‍රවණය කළ දායකත්වයේ දරු සියලු පින්නතුල්ලාට යහපත සනසුම අභිවෘද්ධිය උදාපත් වන සියලු යහපත් ප්‍රාර්ථනා සම්පත කරගන්න රන්පල සක්වන විරින්නේ පින්කමේ වර්ෂේ පුරාම ජීවිත ගමනේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න බලගත් ආශිර්වාදයක් වේවා.
හොඳයි අපි එහෙමනම් මෙතෙන් පාමුලෙන් අදට සමුගන්නවා අපි ඔබට සිහිපත් කරන මේ විහාරස්ථානයේ දුරකථන අංක ඒ කටයුතු වෙනුවෙන් දායක වන පින්වත්තුන් උදෙසා 0.714 222 844 දුරකථන අංකයේ තිබෙන 0.714 222 844 ඒ වගේම 0.7 13යි 14යි 625 0.7 13යි 14යි 625 කාර්යාල අංකයට කතා කරලා ඒ සඳහා ඔබට පුළුවන් ආකාරයෙන් දායක වෙන්න ඇරියුම් කරමින් අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ නැවත නැවත ප්‍රාර්ථනා කරනු උතුම් ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් මෙතෙක් පාමුලෙන් සමුගන්නෝ ලැබූ වර්ෂයේ හැමගේ සිත් සුවපත් වෙන තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන දහම් කාමී ජීවිතයකට යොමු වන වර්ෂයක් බවට පත් වේවායි ප්‍රාර්ථනා කරනවා. රාත්‍රී 7ට සිඩ්නි තසපුවෙන් බලංගොඩ රාධක ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනාව ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන්නට ඔබට ඇරියුම් කරමින් සමුගන්නෝ හැම දිනාටම තෙරුවන් සරණයි. Mid